අතිපූජනීය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ධර්ම දේශනාව. නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝයා වහන්සේ, පින්වත්නි, අද මං අදහස් කළා සංයුත්ත නිකායට අයිති උතුම් බුද්ධ දේශනාවක් ගැන අපි සියලු දෙනා කතා කරන්න. මේ බුද්ධ දේශනාවේ නම සභාග සූත්‍රය. සභාග කියලා කියන්නේ දිව්‍ය සභාවට රැස්වෙච්ච දෙවිවරු කතා කරන කරුණක් ගැන. දැන් එතකොට මේ සිද්ධිය වෙන්නේ මනුස්ස ලෝකෙ නෙමෙයි. මේ සිද්ධිය වෙන්නේ කොහෙද? දිව්‍ය ලෝකේ, දෙවියන් අතරේ. මේක දන්නේ කවුද? දෙවි මිනිසුන්ගේ ශාස්ත්‍රු වූ අපේ භාග්‍යවතුන් වහන්සේ. එතකොට අපේ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ අතර එක ගුණයක් දෙවියන්ගේත් මිනිසුන්ගේත් ශාස්ත්‍රුන් වහන්සේ. එතකොට මිනිස් ලෝකේ ඇත්ත ස්වභාවයේ සම්පූර්ණයෙන්ම දන්නේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ. දෙව්ලොව ඇත්ත ස්වභාවය දන්නේ ශාස්ත්‍රුන් වහන්සේ. එහෙනම් මනුස්ස ලෝකයේ ගැන අපි යමක් දැනගන්න ඕන, ඒ දැනගත යුතු කරුණු තියෙන්නේ බුද්ධ දේශනාවේ. දිව්‍ය ලෝක ගැන යමක් දැනගන්න ඕන, ඒ දැනගන්න කරුණු තියෙන්නේ බුද්ධ දේශනාවේ. ඇයි? භාග්‍යවතුන් වහන්සේ සත්තා දේව මනුස්සානං, දෙවි මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ. ඒක බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට අයිති දෙයක්. දැන් ශ්‍රද්ධාව කියලා මේ ධර්මයේ තෝරන්නේ සද්ධාති තථාගතස්ස බෝධින්, තථාගතයන් වහන්සේගේ අවබෝධේ සත්‍යයි කියලා අදහා ගැනීම. දැන් එතකොට මේ බුදුරජාණන් වහන්සේ තමයි මේ දෙවියන්ගේ ලෝකේ කතා බස් කරන එකක් ගැන කියන්නේ. දැන් අපි ඒක තමයි අහන්නේ. බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනයේ. උන්වහන්සේ වදාළා, මහණෙනි, චතුහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතං අත්තමනා දේවා සභාගතා කතින්ති. සතුටු සිත් ඇති දෙවිවරු එක්රැස් වෙලා කරුණු සිව් කරුණකින් සමන්විත වූ, කරුණු කීයකින්ද? කරුණු 4කින් සමන්විත දෙවිවරු සතුටු සිතින් යුක්තව දෙව්ලොව කතා කරනවා. මොකක්ද ඒ කතා කරන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා කතමේ චතුහි, ඒ සිව් කරුණ මොකක්ද? ඒ දෙවිවරු සන්තෝෂෙන් දිව්‍ය ලෝකේ කතාබස් කරන සිව් කරුණ. ඉද භික්ඛවේ අරිය ශාවකෝ බුද්ධි අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවකයා බුදුරජුන් කෙරෙහි, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තයි. කොහොමද නොසෙල්වෙන ප්‍රසාදය? මේකේ සඳහන් වෙනවා නොසෙල්වෙන ප්‍රසාදය. ඉතිපිසෝ භගවා අරහං, මෙසේ භාග්‍යවතුන් වහන්සේ අරහං වන්නසේක. ඒ කියන්නේ අරහං ගුණය ගැන හිතේ පැහැදීමක් තියෙනවා. ඒ පැහැදීම අනිත් අයට
සොලවන්ට බෑ. සම්මා සම්බුද්ධෝ භාග්‍යවතුන් වහන්සේගේ සම්මා සම්බුදු ගුණය ගැන තමන්ගේ හිතේ පැහැදීමක් තියෙනවා. විද්‍යාචරණ සම්පන්නෝ විද්‍යාචරණ සම්පන්න ගුණය ගැන තමන්ගේ හිතේ පැහැදීමක් තියෙනවා. සුගතෝ සුගත ගුණය ගැන පැහැදීමක් තියෙනවා. ලෝකවිදු ගුණය ගැන පැහැදීමක් තියෙනවා. අනුත්තර පුරිස ධම්ම සාරථි අනුත්තර පුරිස ධම්ම සාරථි ගුණය ගැන පැහැදිලා ඉන්නවා. සත්තා දේව මනුස්සානං දෙව් මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ බව එයා පැහැදිලා ඉන්නවා. බුද්ධෝ ඒ බුද්ධත්වයට පත් වූ උත්තමෙක් කියලා පැහැදිලා ඉන්නවා. භගවා මේ භගවා ගුණෙන් යුක්තයි කියලා බුදුරජාණන් වහන්සේ කිරි පැහැදිලා ඉන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මම මේ පාලියක කියන්නේ ඒකයි. යාතා දේවතා බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතා යම් මේ දෙවිවරු බුදුරජුන් කෙරෙහි නොසෙල්ලෙන ප්‍රසාදයෙන් යුක්තද ඊතෝ චුතා මෙහින් චුත වෙලා ඊතෝ කිව්වේ මනුස්ස ලෝකේ ඊතෝ චුතා මනුස්ස ලෝකෙන් චුත වෙලා තත්‍රූපපන්නා එහි ඉපදිලා එහි කිව්වේ කොහෙද දෙව්ලොව තාසං ඒවං හෝති ඒ දෙවිවරුන්ට මෙසේ හිතෙනවා මෙසේ මෙහෙම කතා කරනවා මෙහෙම යථා රූපේන කෝ මයම් බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතා යම්බඳු අපි බුදුරජුන් කෙරෙහි අවිච්ඡ ප්‍රසාදයෙන් යුක්තව වාසය කළාද තතෝ චුතා ඒ මනුස්ස ලෝකින් චුත වෙලා ඉදූපපන්න මේ දෙව්ලොව උපන්නා. ඊළඟට තියෙනවා ආර්ය ශාවකෝපි තථා රූපේන බුද්ධේ අවිච්ඡ ප්‍රසාදේන සමන්නාගතෝ ඒතිති දේවානං සම්තිකේ ඒ වගේ බුදුරජුන් කෙරෙහි නොසෙල්ලෙන ප්‍රසාදයෙන් සමන්වාගත වූ ශ්‍රාවකයා දෙව්ලොවට එන්නේය කියා දෙවිවරු කියනවා. දැන් මේක කාගේ දේශනාවක්ද? බුදුරජාණන් වහන්සේ. දැන් මේ දෙව්ලොව ගැන කියන්නේ මගේ කතන්දරයක්ද බුදුරජාණන් වහන්සේගේ දෙයක්ද? භාග්‍යවතුන් වහන්සේ දෙයක්. මේ රටේ ඔලොමොට්ටල මිනිස්සුන්ට මේ අර්ථය ගන්න තේරෙන්නේ. මේක කිව්වහම මිනිස්සු කියනවා දිවි ලෝකයන්ට කියනවා. ඒ මොකද හේතුව? භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදීම නැහැ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම නැති වුණාට පස්සේ හතර අපාය විතරයි. ආයි දිවි ලෝකයක් ගැන හිතා ගන්නවත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. දැන් මේ දිවි ලෝකය ගැන කතා කරන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ වචනය කෙරෙහි තමයි මේ ඔලොමොට්ටල මිනිසුන්ගේ හිත පහදින්නේ නැත්තේ. උඩඟුකම කොතෙක්ද කියන්නේ දෙවියන්ටත් ගරහගෙන මනුස්ස ලෝකයේ සියල්ල සම්පූර්ණ කරගන්න හිතාගෙන ඉන්නවා. තියෙන ගුණත් නසා ගන්නවා මිසක් ඒ මිනිසුන්ට යහපතක් නම් වෙන්නේ. දැන් මේක කියනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා පුණජ පරම්පික්කවේ. මහණෙනි තව කරුණක් කියනවා. දෙවිවරු කියනවා ආර්ය ශාවකෝ ධම්මේ අවිච්ඡප්පසාදීන සමන්නාගතෝ ධර්මයේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීමක යුක්තයි. මොකක්ද නොසෙල්වෙන පැහැදීම? ස්වාඛාතෝ භගවතා ධම්මෝ භාග්‍යවතුන් වහන්සේ මනාකොට වදාරන ලද ධර්මයකි. දැන් මේ මනාකොට වදාරන ලද එකක් තමයි මේ දැන් මේ කියන්නේ අපි. භාග්‍යවතුන් වහන්සේ මනාකොට වදාරන ලද ධර්මයකි සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ. එතකොට දැන් මේ කියන ධර්මයේ තමයි මේ තියෙන්නේ. අපි මේ දැන් කතා කරන්නේත් ඒක තමයි. ඒකට බුදුරජාණන් වහන්සේ වදාලා මේ දෙවිවරු කතා වෙනවා දෙවිලෝ එකතු වෙලා අනේ අපි ධර්මයේ කෙරෙහි මෙබඳු ප්‍රසාදයකින් යුක්තව වාසය කළා. ඒ නිසා අපි මනුස්ස ලෝකෙන් චුත වෙලා මෙහි උපන්නා. ඒතර බුදුරජාණන් වහන්සේ වදාලා ඊතෝ චුත චත්‍රුපපන්නා මෙහින් චුත වෙලා එහි උපන්නා. මෙහෙන් කිව්වේ මනුස්ස ලෝකෙන් චුත වෙලා දෙවියන් අතරේ උපන්නා. දැන් පුදුමාකාර වාසනාවක් ලංකාවේ මිනිස්සුන්ට තියෙන්නේ. ඒ කියන්නේ මේ කියන කාරණේ පැහැදිලි කරගන්නේ. තේරුම් ගන්නෑ. දැන් මේ කාරණයක් කිව්වට පස්සේ තේරුම් ගන්නටත් පිනක් ඕනේ. ඒ පින නැහැ. පින නැති වුණාට පස්සේ කියනවා දෙවියන් අතරට යන්න කියනවා. අපි කදාපි එකක් වගේ. ඒ පින නැති වුණාට පස්සේ මොකද වෙන්නේ? ඒ දෙවියන් අතරට යන්න කියන බුද්ධ වචනයක් මේ කියන්නේ කියන එක ගැන හිත පහදින්නේ. ඇයි යක්කු වෙයිලා?
යකුන් අතරටමයි යකුන් යන්ට ආසා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේම මහණෙනි සංඝී අවිච්ඡ ප්‍රසාදයෙන් සමන්නාගතු සංඝයා කෙරෙහිත් නොසෙල්ලෙන ප්‍රසාදයෙන් යුක්තයි. මොකද්ද සංඝයා කෙරෙහි නොසෙල්ලෙන ප්‍රසාදය? සංඝයා කෙරෙහි පැහැදිලා ඉන්නවා සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. සාමීච පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ. මේ අපි විස්තර වශයෙන් කියලා දීලා තියෙනවනේ. ආහුනීයෝ පාහුනීයෝ දක්ඛිනීයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්කිත ලෝකස්ස. මේ ගුණයන් අපි මේ පැහැදිලා හිටියේ ඒකයි අපි මනුස්ස ලෝකෙ චුත වෙලා දෙවියන් අතර ආවේ. එහෙනම් දෙවියන් අතර එකන් ගිහිලා තින්නේ කවුද? මේ තෙරුවන් සරණේ පිහිටවපු ප්‍රසාදයයි. තමන්ව දෙවියන් අතරේ අරගෙන ගිහිලා තින්නේ කවුද? බාහිර කෙනෙක් නෙමෙයි. තමන්ගේම සිතේ ඇතිවෙච්ච ප්‍රසාදය. ඊළඟට තියෙනවා ඊළඟට මේ සීලේ සිල්වත් බව. දුසීල කෙනෙක් ගිහිලා නැහැ. සිල්වත් බව. යථාරූපේහි කෝ මයං අරියකන්තේහි සීලේහි සමන්නාගත. අපි යම් බඳු ආරිකාන්ත සීලයකින් සමන්විතව වාසය කළාද තතෝ චුතා ඉදූපපන්නා. ඒ මනුස්ස ලෝකෙන් චුත වෙලා මෙහි උපන්නා. අරිය ශාවකෝපි තථාරූපේහි අරියකන්තේහි සීලේහි සමන්නාගතෝ. එබඳු ආරිකාන්ත සීලේහි සමන්නාගත ආරි ශ්‍රාවකයා ඒතිති දේවානං සම්තිකේ දෙවියන්ගේ සමීපයට ඒවි. දෙවියන්ගේ සමීපයට එනවා කියලා බුදුරජාන් වහන්සේ වදාලා ඉමේහි කෝ භික්ඛවේ චතුහි ධම්මේහි සමන්නාගතං අත්තමනා දේවා සභාගතා කතෙන්ති. එතකොට දෙවිවරු සන්තෝෂයට පත් වෙලා මේ සිව් කරුණෙන් සමන්විතව මේ එක්රැස් වෙලා මේක කතා කරනවා. එහෙනම් මේ අපි මේ දෙවිවරු කියලා කියන්නේ මේ දත් පිළිසන් ඉන්න දෙවිලි එළියට ඇදගත්තු පිරිසක් ගැන නෙමෙයි. මිනිඔලු බෙල්ල දාගෙන ඉන්න පිරිසක් ගැන නෙමෙයි මේ කියන්නේ. කඩු කිනිසිගත්තු අය ගැන නෙමෙයි. මේ කියන්නේ දෙවියන් අතරට ගිහින් එකතු වෙලා කතා වෙනවා තමන් තුළ තියෙන සෝතාපට්ටි අංග ගැන. බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන නොසැලෙන ප්‍රසාදය, ධර්මයේ කෙරෙහි තියෙන නොසැලෙන ප්‍රසාදය, ශ්‍රාවක සංඝයා කෙරෙහි තියෙන නොසැලෙන ප්‍රසාදය. ඊළඟට මේකටම ගැලපෙන මට තව දේශනයක් හම්බ වුණා. මේ බලන්න මේ මිනිස්සු ඒ කාලේ ඒකනේ බුදුරජාණන් වහන්සේ සුදුසු කාලේ උපන්නා. ඇයි කියන වචනේ අර්ථ තේරෙනවා. දැන් මේ නොසුදුසු කාලේ අර්ථවත් දේ කියනකට ඒක තේරෙන්නේ නැහැ. ඒක ගණ්ඩතරම් ඥාන සත්‍යයක් නැහැ. ඉතින් මේකේදී බුදුරජාණන් මේක නන්දක සූත්‍රයේ සංයුත්ත නිකායේ මේ සංයුත්ත නිකායේ පස්වෙනි කොටසේ පහේ දෙවෙනි කොටසිත මේ තියෙන ඕනතරම් පොත් වහන්සේලා අරන් බලන්න මේ බුද්ධ දේශනා. මේකේ තියෙන ඒකං සමයං භගවා වේශාලියං විහෙරති මහවන්නේ කූටාගාර ශාලායන්. විශාලා මහනුවර මහවන්නේ කූටාගාර ශාලාවේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටිනවා. අතකෝ නන්දකෝ ලිච්ඡවි මහමත්තෝ යේන භගවා තේන පසංකමි. එතකොට ලිච්ඡවි මහා අමාත්‍යවරයෙක් හිටියා. ඒ ඇමතිතුමාගේ නම නන්දක. භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණිලා එකත් පස්සෙ ඉඳගෙන උපසංකමිත්තා භගවන්තං අභිවාදිත. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා ඒකමන්තං නිසීදි. එකත් පස්සේ වාඩි වුණා. ඒකමන්තං නිසින්නං කෝ නන්දකං ලිච්ඡවි මහමත්තං භගවා ඊතදෝච. එකත් පස්සේ හුන් නන්දක ලිච්ඡවි මහමාත්‍රයාට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාලා. චතුහි කෝ නන්දක ධම්මේ සමන්නාගතු අරිය ශාවකෝ සෝතාපන්නෝ හෝති. සිව කරුණකින් සමන්වාගත ආර්ය ශ්‍රාවකයා ධර්මයට පැමිණුනේ වෙයි. සෝතාපන්න කියන්නේ මොකද්ද? ධර්මයට පැමිණුනේ වෙයි. මේ මම සෝවාන් කී මේ කියෝ යන සමයමක් නෙමෙයි. සිව කරුණකින් සමන්වාගත ශ්‍රාවකයා සෝතාපන්නෝ හෝති ධර්මයට පැමිණුනේ වෙයි. සෝතාපන්න කියන එක අර්ථය මොකද්ද?
ධර්මයට පැමුණුනේ වෙයි. අවනිපාත ධම්මෝ සතර අපාය නොවැටෙන්නේ වෙයි. නියතෝ සම්බෝධි පරායනෝ ස්ථිරව නිවන් අවබෝධ කරන්නේ වෙයි. කතමෙහි චතුහි කවර සතරකින්ද යත් ඉද නන්දක ආර්ය ශාවකෝ නන්දකේ මේ ආර්ය ශ්‍රාවකයා බුදුරජුන් කෙරෙහි අවිච්ඡ ප්‍රසාදයෙන් සමන්නාගත වෙයි. ධර්මයේ කෙරෙහි අවිච්ඡ ප්‍රසාදයෙන් සමන්නාගත වෙයි. සංඝයා කෙරෙහි අවිච්ඡ ප්‍රසාදයෙන් සමන්නාගත වෙයි. ආරිකාන්ත සීලෙන් යුක්ත වෙයි. එතකොට ඔන්නක තමයි සෝතාපට්ටි අංග 4. මොනවද මේ 4? භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අවිච්ඡ ප්‍රසාදය, ධර්මයේ කෙරෙහි අවිච්ඡ ප්‍රසාදය, ශ්‍රාවක සංඝයා කෙරෙහි අවිච්ඡ ප්‍රසාදය, ආරිකාන්ත සීලය. ඊළඟට මේක තියෙනවා භාග්‍යවතුන් වහන්සේ වදාලා නන්දක ඇමතිතුමාට ඉමේහි පණ නන්දක චතුහි ධම්මේ සමන්නාගතෝ ආර්ය ශාවකෝ. නන්දකය මේ සිව් දහමින් සමන්වාගත ආර්ය ශ්‍රාවකයා ආයුනා සංයුක්තෝ හෝති දිබ්බේනපි මානුස්සයිනපි. දිව්‍ය වූත් මානුෂික වූත් ආයුෂයෙන් යුක්තයි කියන මේ ශ්‍රාවකයා. කොයි ශ්‍රාවකයාද? මේ කියපු සෝතාපට්ටි අංගයන්ගෙන් යුක්ත ශ්‍රාවකයා දිව්‍ය වූ ආයුෂයෙන්ුත් යුක්තයි, මානුෂ වූ ආයුෂයෙන්ුත් යුක්තයි. ඊළඟට තියෙනවා මේ ශ්‍රාවකයා වන්නේන සංයුතෝ හෝති දිබ්බෙන්නපි මානුෂේනපි. දිව්‍ය වූ වර්ණයෙන්ුත් යුක්තයි, මානුෂ වූ වර්ණයෙන්ුත් යුක්තයි. ඊළඟට තියෙනවා සුඛේන සංයුක්තෝ හෝති දිබ්බේනපි මානුෂේනපි. දිව්‍ය සැපයෙන් යුක්ත වෙයි, මනුෂ්‍ය සැපයෙන් යුක්ත වෙයි. ඊළඟට තියෙනවා යසේන සංයුක්තෝ හෝති දිබ්බේනපි මානුෂේනපි. දිව්‍ය යසසින් යුක්ත වෙයි, මනුෂ්‍ය යසසින් යුක්ත වෙයි. ආධිපතියේන සංයුක්තෝ හෝති දිබ්බේනපි මානුෂේනපි. දිව්‍ය වූ අධිපති භාවයෙන් යුක්ත වෙයි, මානුෂික වූ අධිපති භාවයෙන් යුක්ත වෙයි. එහෙනම් බලන්ට මේ අංග 4න් යුක්ත නම් යම් කිසි පුද්ගලයෙක් මොනවද මේ අංග 4? තමන්ගේ හිතේ ප්‍රසාදයක් තියෙනවා, තමන්ගේ ශාස්ත්‍රඥ වහන්සේ ගැන ස්වාධීන උපද්දගත් ප්‍රසාදයක්. ධර්මයේ ගැන තියෙන ප්‍රසාදයක්, තමන්ගේ ශාස්ත්‍රඥ වහන්සේ ගැන. ශ්‍රාවක සංඝයා ගැන ප්‍රසාදයක් තියෙනවා. ඒ වගේම තමන්ගේ සිල්වත්කම තියෙනවා. මේ 4න් යුක්ත නම් එයා දිව්‍ය ආයුෂ, දිව්‍ය වර්ණ, දිව්‍ය සැප, දිව්‍ය යසස, දිව්‍ය අධිපති භාවය, මනුෂ්‍ය ආයුෂ, මනුෂ්‍ය වර්ණ, මනුෂ්‍ය සැප, මනුෂ්‍ය යසස, මනුෂ්‍ය අධිපති භාවය කියන 5න් යුක්තයි කියනවා. මේ බුදුරජාණන් වහන්සේ නන්දක අමාත්‍යතුමාට ප්‍රකාශ කළේ. ඊට පස්සේ කියනවා තංකෝපනාහ නන්දක නාඤ්ඤස්ස සමනස්වා බ්‍රාහ්මනස්වා සුත්තා වදාමි. නන්දකේ මම මේ කාරණේ ශ්‍රමණේකුගෙන් හෝ බ්‍රාහ්මණේකුගෙන් හෝ අහලා කියනවා නොවේ. කවුද මේක කියන්නේ? බුදුරජාණන් වහන්සේ කියන්නේ මම මේ කාරණේ කියන්නේ ශ්‍රමණ බ්‍රාහ්මණන්ගෙන් අහලා නොවේ. අපිච යදේව මයා සාමඤ්ඤාතං සාමන් දිට්ඨං සාමන් විදිතං. මම බුද්ධ ඥාණයෙන් තමන්ම දැනගෙන තමන්ම දැකලා අවබෝධ කළා මේ කියන්නේ කියනවා. තදී වාහං වදාමි, අවබෝධයෙන් මේ කියන්නේ කියනවා. කවුද මේ කාරණේ මෙහෙම කියන්නේ? බුදුරජාණන් වහන්සේ. මේ විදිහට කිව්වහම දැන් බුදුරජාණන් වහන්සේ එතකොට නන්දක ඇමතිතුමාට පින්වත්නි විස්තර කළේ මොකක් ගැනද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසැලෙන පැහැදීම ඇති කර ගැනීම ගැන. ඊළඟට ධර්මයේ ගැන නොසැලෙන පැහැදීම ඇති කර ගන්න කිව්වා. ඊළඟට සංඝයා ගැන නොසැලෙන පැහැදීම ඇති කර ගන්න කිව්වා. ඊළඟට ආරිකාන්ත සීලෙන් යුක්ත වෙන්න කිව්වා. ඊළඟට මේ සිව් කරුණෙන් යුක්ත කෙනා දිව්‍ය වූත් මානුෂික වූත් ආයුෂෙන් වර්ණයෙන් සැපයෙන් යසසින් අධිපති භාවයෙන් යුක්තයි කියලා කිව්වා. එතකොටම එයාගේ සේවකෙක් දුවගෙන ආවා. ඇවිල්ලා කිව්වා සර් නාන්ට වෙලාව කිව්වා. ඇවිල්ලා කිව්වා ඇමතිතුමාට කිව්වා සර් දැන් නාන වෙලාව කිව්වා. නිපලෙන් යන්න මේ නාන වෙලාව නෙමෙයි කිව්වා.
කවුද මේ? ඇමතුමා කියනවා මේ මොන නෑමක්ද? ඒ තේන බාහිරින නානින් අනේ මිනියෝ දැන් මේ බාහිර නෑමින් මට වැඩක් නෑ. කියනවා අලමිදෙන් අජ්ජත්තන් නහනම් භවිෂති යදිදම් භගවති පසාදෝ මම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි හිත පහදවාගෙන මං ඇතුලේ නාගත්තා කිව්වා. බලන්න මේ මිනිස්සුන්ගේ හිතේ ඇති වෙන පැහැදීම අද මෙව ඇති වෙන්නේ නෑනේ. අද අපි එකක් කිව්වම හිතන්නේ අපි කටින් හදලා කියලානේ. අද මිනිස්සුන්ට ඇති වෙන්නේ නෑ ඒවා. ඇදේම හොයනවා. දැන් කිය අර නන්දක අමාත්‍යාට ඇවිල්ලා කිව්වා සර් දැන් නාන්න වෙලාව. නිපලය දැන් නනින්න වෙලක් නෑ බාහිර නෑම වැඩක් නෑ කිව්වා. මම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ඇති කරගත්තු ප්‍රසාදයෙන් මං අභ්‍යන්තරයෙන් ස්නානය කළා කිව්වා. බලන්න කොච්චර ලස්සනට මිනිස්සු ඒ ප්‍රසාදයේ තමන්ගේ දෙයක් බවට පත් කරගන්නවද? දැන් මේ ප්‍රසාදය එයාගේ පුද්ගලික දෙයක් නෙමෙයිද? අද මිනිස්යාට මේ පුද්ගලිකව ප්‍රසාදය ඇති වෙන්නේ. එක එකාගේ කීම අහගෙන යනවා. එක එකා කියන එකට අනුව තමන්ගේ පැහැදීම වෙනස් කරගන්නවා. ඒ කියන්නේ පැහැදීම තමන් තුළ ගොඩනගාගත්තු පැහැදීමක් නෙමෙයි. දැන් බලන්න මේ දෙවියන් අතරේ ගිහිල්ලා දෙවිවරු කතා කරනවා කියලා කිව්වා. දැන් මම මේ කාරණේ ආශ්‍රය කරගෙන මම ඔබට ධර්ම කතාවක් කරන්නයි මේ සූදානම. අපි වචනයක් කියනවා කර්මය. කර්මය කියලා කියන්නේ සාමාන්‍යයෙන් මොන අර්ථයකටද? අපි කියමු කෙනෙක් දුප්පත් ඉඳලා පහසෙන් බහම්බ කළා ඔන්න හොඳට ඉඩමක් ගත්තා. තට්ටු තුනට ගේ හැදුවා. සාධාරණ හම්බ කළා වාහනයකුත් ගත්තා. ළමයිත් හොඳට ඉගෙන ගත්තා. අනේ මනුස්සයාගේ කර්මය කියයිද අපි එහෙම? නෑ කර්මය කියන එක අපි කියන්නේ ඒ අර්ථෙන් නෙමෙයි. මිනිස්සෙකුට එකපාරට උන්නිට ගම රසාව නැතුව ගියා. නෝන දාලා ගියා. ළමයි මැරුණා. එතකොට අපි කියනවා අනේ මේ මිනිස්යාගේ කර්මය. එතකොට අපි කර්මය කියලා කියන්නේ දුකටපත් වීමට කියන නමක්. මෙතන අපි දැන් මම විස්තර කරන්නේ ඒක නෙමේ කර්මය කියන එකයි උරුමය කියන එකයි. කර්මයයි උරුමයයි. දැන් ඔන්න මනුස්ස ලෝකේ අපි ආවා. මේක අපිට උරුම කරලා දුන්නේ කවුද? දැන් මනුස්ස ලෝකෙට අපි ආවා. දැන් මනුස්ස ලෝකේ අපි ඇස් දෙකෙන් ඇරලා බලනවා. කෑම් බීන් හදාගෙන කනවා. සුව පහසු යහනාවල නිදිනවා. අවුවෙන් වැස්සෙන් නොතෙමි ගියක් දොරක් හදාගෙන ඉන්නවා. මේ සියල්ල මේ මනුස්සාත්මයත් එක්ක අපිට උරුම වෙච්ච දේවල්. එතකොට මේ උරුමේ අපිට ලැබුණේ මොකෙන්ද? මම මේක තේරුම් ගන්න කියන්නම්. බුදුරජාන් වහන්සේ කාලේ එක භික්ෂුවක් පැවිදි වුණා. පැවිදි වෙලා කිව්වා භාග්‍යවතුන් වහන්සේ මට දිවස උපදවා ගන්නට ආසයි. හොඳා කිව්වා. මේ විදිහට භාවනා කරන්න කියලා කියා දුන්නා. දැන් ඔන්න දිවස් ඉපදුනා. දිවස් උපන්නා කියන්නේ දැන් දෙවිවරුන්ව පේනවා. දෙවිලෝ පේනවා. ඈත තියෙන දේවල් පේනවා. ඈත මිනිස්සුන්ව පේනවා. ඈත දෙවිවරු පේනවා. හැබැයි ඒ කතා කරන එක ඇහෙන්නේ. එතකොට ඇහැට පේනවා එකක්. හැබැයි කනට ඇහෙන්නේ. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කිව්වා භාග්‍යවතුන් වහන්සේ දැන් මට පේනවා. මට දෙවිවරු පේනවා. මට ඈත තියෙන දේවල් පේනවා. ඈත මිනිස්සු පේනවා. හැබැයි ඒගොල්ලෝ කතා කරනවා, කට හොල්ලනවා, පේනවා. සද්දය ඇහෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ ඕක ගැන හොයන්න එපා ඔය ඇති කිව්වා. ආයෙ පෙරත්ත කර කර කියනවා. කිව්වා භික්ෂුව දිවස් ලබන කර්මය ඔබට නැහැ කිව්වා. දැන් ඇහැට පේන එක තියෙනවා දිව කන. දිව්‍ය ශ්‍රවණයට උමනා කර්මය ඔබට නැහැ කිව්වා. දැන් බලන්න දිව්‍ය ශ්‍රවණයට උපකාරක දිව්‍ය ශ්‍රවණයට උපකාරන කරන කර්මය Tamanට නැතුව බුදු කෙනෙකුටවත් උපද්දවන්න බෑ. දැන් දිවස් උපද්දවන්න යාට කර්මය තිබුණා. බුදුරජාණන් වහන්සේ යාට දිවස් උපදින භාවනාව කියලා දුන්නා. එතකොට
දිව්‍ය චක්ෂුස උපන්න දිවසින් පෙවුණා. හැබැයි කියන එක ඇහෙන්නේ. ඇයි හේතුව? ඒකට උවමනා කර්මේ නැහැ. භාග්‍යවතුන් වහන්සේටවත් ඒක උපද්දවන්න බෑ. දැන් එහෙනම් පින්වත්නි මතක තියාගන්න මේ මනුස්සාත්මය කියන්නේ අපි ලැබූ අපි කියනවා නිකන් කතාවට කියනවා කර්මානුරූප උපදිනවා. ඊළඟට අපි කියනවා කර්මානුරූප මැරෙනවා. කර්මානුරූප උපදිනවා කියන්නේ කර්මෙන් ලැබුණා උරුමේ. ඊළඟට මරණයෙන් ලැබෙනවා නැවත උරුමේ. එතකොට ඒක ලැබෙන්නේත් කර්මානුරූපව. මේ කාලේ මිනිස්යන්ගේ මනුස්ස ජීවිතය ඔබ හිතන හැටියට සාර්ථකද අසාර්ථකද? සාර්ථකද අසාර්ථකද? අසාර්ථකයි. ඒ අසාර්ථකයි කියන්නේ මොකද? මිනිස්සු ගෙවල් දොරවල් හදාගෙන ඉන්නවා. යාන වාහන තියන් ඉන්නවා රස්සාවක ඒකද නැහැ. මොකද්ද? මිනිස්සෙකුට උවමනා කරන මේ මනුස්ස උරුමය රැක ගන්නට බෑ. උරුමයෙන් නසා ගන්නවා. උරුමයෙන් රැක ගන්නට බෑ. දැන් මම මනුස්ස ලෝකෙට ආවේ පෙර ආත්මයක මං කරපු පිනක විපාකයකින්. එහෙනම් මේක මගේ උරුමයක්. ඔබ මනුස්ස ලෝකෙට ආවේ පෙර ආත්මයේ ඔබ කරපු පිනක විපාකයක්. ඒක ඔබේ උරුමය. හැබැයි මේ උරුමේ වැරදි විදියට පාවිච්චි කළොත් නසා ගත්තා. මේ උරුමේ වැරදි විදියට පාවිච්චි කළොත් නසා ගත්තා. උරුමේ රැකගත්තේ නැහැ. ගොඩාක් මිනිස්සු තමන් මේ ලැබිච්ච දේ තමන්ට කර්මානුරූපව ලැබිච්ච උරුමයක් කියලා තමන් ගැන හඳුනාගෙන නැහැ. ඒකයි මේ විපත්තියට කාරණා. ඉස්සල්ලාම තමන් ගැන හඳුනා ගන්න ඕනේ. තමන් කර්මානුරූපව ලැබිච්ච උරුමයක් තමන්ට තියෙන්නේ. ඒ කිව්වේ තමන්ගේ S2. S2 කියන්නේ ඇහැට පෙනීම. S2 කිව්වේ පෙනීමේ ශක්තිය. තමන්ට ඇහි පෙනීමේ ශක්තිය කර්මානුරූපව ලැබිච්ච උරුමයක්. ඇහිීමේ ශක්තිය දැන් දැකන අර මේ භික්ෂුවට උනේ දිව්‍ය ඇස උපැද්දෙව්වා. දිව්‍ය කන උපද්දව ගන්නට බෑ. ඇයි? ඒකට අදාළ උරුමෙ නැහැ. එතකොට ඇසීමේ ශක්තිය මේ S2 කිව්වම S2 කියන්නේ ඇහි හැඩරුව නෙමෙයි. පෙනීම. පෙනීමේ ශක්තිය කර්මානුරූපව ලැබිච්ච උරුමයක්. ඇහිීමේ ශක්තිය කර්මානුරූපව ලැබිච්ච උරුමයක්. නාසයට ලැබිච්ච ගඳ සුවඳ දැනීමේ හැකියාව කර්මානුරූපව ලැබිච්ච උරුමයක්. රස දැනීමේ හැකියාව කර්මානුරූපව ලැබිච්ච උරුමයක්. ස්පර්ශය කර්මානුරූපව ලැබෙන උරුමයක්. තමන්ට තියෙන ශරීරයේ සෞඛ්‍ය කර්මානුරූපව ලැබිච්ච උරුමයක්. එතකොට මුළු තමන්ගේ ආයුෂ කර්මානුරූපව ලැබිච්ච උරුමයක්. තමන්ගේ වර්ණය කර්මානුරූපව ලැබිච්ච උරුමයක්. තමන්ට තියෙනවා නම් සැපයක් ඒක කර්මානුරූපව ලැබිච්ච උරුමයක්. තමන්ගේ යසස කර්මානුරූපව ලැබිච්ච උරුමයක්. තමන්ගේ අධිපතිභාවය කර්මානුරූපව ලැබිච්ච උරුමයක්. කෙනෙක් කොඩිවිනියක් කරලා අනවින කොඩිවින හදිහුනියක් කරලා අර උරුමය වනසන වෙන කෙනෙක් අනුන්ගේ උරුමයක් වනසනකට වෙනසෙන්නේ තමන්ගේම උරුමයක්. ඒකයි අපි කියන්නේ කරන්න එපා කියලා. ඕවා කරන්න එපා, මිසදිට පස්සේ යන්න එපා, අලුවින හොඩි මේ හදිහුනියක් කරන්න යන්න එපා, නැසෙන්න වෙනසෙන්න කියලා පොල් ගහන්න යන්න එපා. ඊළඟට මේ පින් එක එක්කෙනාගේ ඔය මේ කට්ටඩිකම් කළා ඔය පින්තූර අඹල කපන්න යන්න එපා. මියා භයානකයි. හේතුව ඒ අනුන්ගේ උරුමයක් නසන්න යන්නේ. හැබැයි නැසෙන්නේ තමන්ගේ උරුමේ. තමන්ගේ උරුමේ නැසෙන්නේ. දැන් ඒ උරුමේ වනසා ගත්තට පස්සේ දැන් අනුන් සතු දේවල් හොරකම් කරන්න එපා. දැන් අනුන්ව ඝාතනය කරන්න එපා.
අනුන් සතු දේවල් රවට්ටලා හොරකම් කරලා ගන්න එපා කියනවා. එයාගේ උරුමයක් කියන සන්නේ. අනුන් සතු දෙයක් ගන්නවා කියන්නේ අනුන්ගේ උරුමයක්. දැන් කියනවා ඔන්න ස්වාමියායි බිරිඳයි ඉන්නවා ලස්සන ජීවිතයක් ගෙවනවා. එතකොට කෙනෙකුට හිතෙනවා ඒක ගෑණියෙක් කෙනෙකුට හිතෙනවා අර ස්වාමියාම Taman ළඟට ගන්න පවුල කඩනවා. කඩලා අර ස්වාමියා Taman ගාවට ගන්නවා. අනුන්ගේ උරුමයක් නැසුවා. අනුන්ගේ උරුමෙන් නැසනකොටම නැසෙන්නේ කාගේ උරුමේද? Tamanගේ උරුමේ. අනාගතයේ Tamanට ආදරයක් ලැබෙන්න යම් උරුමයක් ඇද්ද? ඒක නැසෙනවා. අනාගතයේ යම්කිසි Tamanට සැනසෙල්ලේ ඉන්න උරුමයක් ඇද්ද? ඒක නැසෙනවා. අපි කියමු වැරදි කාම සේවනයේ දෙනවා. වැරදි කාම සේවනයේ දෙනකොට Tamanට අයිති නැති, Tamanට අහිමි, Tamanට හිමි නැති කෙනෙක්ව අල්ල ගන්නවා. වල් වැඩවලට. වැරදි කාම සේවනයේ. එතකොට මොකද වෙන්නේ? Tamanට කර්මානුරූපව ලැබිච්ච උරුමය මිස්යූස් කළා. වැරදියට පාවිච්චි කළා. කර්මානුරූපව ලැබිච්ච උරුමේ වැරදියට පාවිච්චි කරපු ගමන් ඒකේ විපාක වැරදියට ලැබෙනවා. උපනුපං ආත්මේ පෞල් ජීවිතයක් නැහැ. උපනුපං ආත්මේ ආදරයක හුළඟවත් ලැබෙන්නේ. වංචා, රැවටිලි, බොරු ඕවා තමයි ආйти වෙන්නේ. ආන් ඒ විදිහට තමයි වෙන්නේ. අනුන් සතු දේවල් රවට්ටලා ගන්නවා. අන්න තමන්ගේ කල්පනාව තමන්ට ලැබිච්ච උරුමේ වැරදියට පාවිච්චි කළා. අනුන්ගේ දේවල් අහිමි කළා. අනුන් සතු දේවල් පැහැර ගන්නවා. අනුන්ගේ දේවල් අහිමි කළා. අන්න තමන්ගේ උරුමේ වැරදියට පාවිච්චි කළා. ඊළඟට මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න ගන්නවා. මොකක්ද ඒ කරගන්නේ? උරුමේ වැරදියට යොදවනවා. තමන්ට ලැබිච්ච උරුමය වැරදියට යොදවනවා. ඒ වැරදියට යොදවන්ට උරුමේ වෙනසී යනවා. උරුමේ ලැබුණේ කර්මානුරූපව. ඒක වනස ගත්තට පස්සේ ඉතුරු වෙච්ච කර්මෙන් ඉතුරු ඒවා ලැබෙනවා. ආන් එහෙමයි මේ රටාව යන්නේ. එතකොට පින්වත්නි මේ කර්මානුරූපව ලැබිච්ච දැන් අපි දෙවියන් අතර උපදිනවා කියමු. දෙවියන් අතර උපදීම කර්මානුරූපව උපදින එකක් නෙමෙයිද? දෙවියන් අතරේ උපදින්නේ කර්මානුරූපව උපදිනවා මිසක් බලෙන් උපදවන්න බෑ. කර්මානුරූපව උපදින දේවල් බලෙන් උපදවන්න බෑ. හේතු සකස් වෙනකොට සකස් වෙන දේවල් හේතු සකස් වීමෙන්ම මිසක් වෙන ක්‍රමයකින් වෙන්නේ නැහැ. හේතු සකස් වෙනකොට සකස් වෙන දේවල් හේතු සකස් වීමෙන්මයි වෙන්නේ, වෙන රටාවකින් වෙන්නේ නැහැ. එතකොට පින්වත්නි දැන් බලන්න අපි මනුස්ස ජීවිතයක් අපිට උරුම වුණා. දැන් බලන්න තමන්ගේ ජීවිතය ආපස්සට බලන්න. තමන්ගේ උරුමේ හරියට පාවිච්චි කරගත්තද කියලා. අන්න එතකොටයි තමන්ට පේන්නේ තමන් උරුමේ වැරදි විදියට පාවිච්චි කරලා. දැන් අපි ගත්තොත් දැන් උරුමේ කියන එක හරි පුදුම එකක්. අපි අපගේ ශාස්ත්‍රඥාන්සේ ගැන ගමු. උන්වහන්සේ තුසිත දිව්‍ය ලෝකේ වැඩ සිටියා. ඒ තුසිත දිව්‍ය ලෝකේ හිටපු දෙවි රාජයා තමයි සන්තුසිත. අපේ බෝසතාණන් වහන්සේ. දෙවිවරු ආරාධනා කළා බුද්ධත්වයේ ලබන්න කාලයයි බුදු බව ලබන්න කියලා. ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ ඔන්න මහාමායා දේවිය කුසින් උපන්නා. අන්න කර්මානුරූප උරුම වුණා අන්තිමාත්මේ. කර්මානුරූප ඒත් ලැබුණේ. සාරා සංකේය කල්පලක්ෂයක් තිස්සේ පාරමී ධර්ම පුරා රැස් කරපු පින්බලී. ඒකයි කර්මානුරූපය කියන්නේ. ඒ කර්මානුරූප ඉපදිච්ච අන්තිම ආත්මේ. දැන් ඒ ආත්මේ ඒකේ සඳහන් මේ හරි ලස්සන කතාවක් සඳහන් වෙනවා. මේ හරි ලස්සන කතාවක් සඳහන් වෙනවා මිලින්ද ප්‍රශ්නේ. මිලිඳු රජුරු අහනවා මෙච්චර කර්මානුරූප මේ සාරා සංකේල කල්පලක්ෂය පෙරුම් පුරලා ඇයි මේ 6 අවුරුද්දක් දුක් විඳේ?
කලට වෙලාවට ගියා නම් හරි නොවේ කියලා. ඇයි මේ 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කළේ? එතකොට නාගසේන මහරහතන් වහන්සේ කියනවා රජතුමනි ඒක මේ විදිහට වුණේ කියනවා. තමන්ගේ යෝනිසෝ මනසිකාරයේ බලවත් වුණා කියනවා. යෝනිසෝ මනසිකාරයේ බලවත් වෙලා ඒ ප්‍රඥාව බලවත් වෙලා යෝනිසෝ මනසිකාරයේ බලවත් වෙලා ඊට පස්සේ අර නිලියන්ගේ විප්‍රකාර දැකලා තමන්ගේ සම්බුද්ධත්වයේ පිණිස නුවණ මෝරන්න කලින් ගෙදරින් පිට වුණා කියනවා. ගෙදරින් පිට වෙන්න හේතු වුණේ මාරපාක්ෂික දෙවිය කිව්වා කියනවා. යන්න එපා ගිහි ජීවිතය අතහැරලා. තව සතියක් ගෙදර ඉන්න. ගෙදර හිටියොත් චක්‍රවර්ති රත්නි මාණික්ක රත්නේ පහළ වෙනවා කියලා. ඒ නාගසේන මහරහතන් වහන්සේ කියනවා මහරජ ඒක අහලා සතියක් ගෙදර එතකොට මිලිඳු රජුව අහනවා එතකොට ස්වාමීනි අබිනිෂ්ක්‍රමණය කරන්නේ නැතුව සතියක් ගෙදර වුණා නම් සක්විති රත්නේ පහළ වෙනවද කියලා අහනවා. නෑ බොරු කිව්වේ. සක්විති රත්නේ පහළ වෙන්නේ නෑ කියනවා. ඇයි මාරපාක්ෂික දෙවිය දොරටු ඉස්සරහවිලා කිව්වා යන්න එපා සිද්ධාර්ථ කුමාරේ ගෙදර හිටින් සතියකින් සක්විති රත්නේ පහළ වෙනවා. එතකොට ඇහුවා එහෙනම් සක්විති රත්නයක් පහළ වෙනවා නම් අය අර 6 අවුරුද්ද දුෂ්කර ක්‍රියා කරන්නේ නැතුව 6 අවුරුද්ද චක්‍රවර්ති රාජ්‍යත් කළා පුරුට යන්න තිබ්බනේ. එතකොට තමයි නාගසේන මහරහතන් වහන්සේ කිව්වේ නෑ රජතුමනි ඒ බොරුවක් කිව්වේ. ඒ මාරපාක්ෂික දෙවියෙක් ඒ මාරයා ඇවිල්ලා බොරුවක් කිව්වේ. සක්විති රත්නේ පහළ වෙන්නේ නෑ. සම්බුද්ධත්වයේමයි උරුම. අන්න උරුමේ. මොකද්ද උරුමේ? සම්බුද්ධත්වයේමයි උරුමේ. හැබැයි අරක කියපු ගමන් චක්‍රවර්ති රාජ්‍ය ගැන කියපු ගමන් ගිහි ජීවිතේ ගිනි අඟුරු වගේ පෙවුණා කිව්වා. ගිහි ජීවිතේ ගිනි අඟුරු වගේ පෙවුණා. ආතහැරලා ගියා කිව්වා. වේලාසනේ. ඒ නිසා නිසිකල් එනතුරු වීර්යය කරන්න වුණා. ඒක වැඩිපුර වෙච්ච එකක් කිව්වා. එතකොට නිසිකල් මේරුවා. ඔන්න වයස 35. බෝධි මූලයේ වාඩි වුණා. උරුමේ අයින් නසන්ට බෑ. ඒ අනිත් අයගේ උරුමේ නසන්න පුළුවනි. හැබැයි අන්තිම ආත්ම භාවයේ බුදුරජාණන් වහන්සේගේ උරුමේ කිස් දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකේ කිසිවෙකුට නසන්ට බෑ. ඒ උරුමේ. අන්න කර්මා රූපව ලැබිච්ච දේ. සාමාන්‍ය මිනිසයා උරුම කරගෙන ආපු දේවල් තියෙනවා. ඒ දේවල් අතර සමහරුන්ට මේ ආත්මේ උරුමයි. චතුරාර්ය සත්‍ය අවබෝධය. මේ ආත්මේ චතුරාර්ය සත්‍ය අවබෝධය උරුම කරගෙන දරුවෙක් උපන්නා බිම්බිසාර රජුරවන්ට. අජාසත්. හැබැයි චතුරාර්ය සත්‍ය අවබෝධය උරුම කරගෙන උපන්නේ පාප මිත්‍ර ආශ්‍රයයට අහු වුණා. දේවදත්තයාගේ අර අභ්‍යන්තරයේ තිබුණ ආර්ය සත්‍ය අවබෝධය උරුමේ පාප මිත්‍ර ආශ්‍රය නිසා ඒ උරුමය වෙනසුණා. ඒ උරුමේ නසාගත්තා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහුනේ උරුමේ නැසූ කෙනෙක් හැටියට, නැසුණු උරුමේ ඇති කෙනෙක් හැටියට. බුදුරජාණන් වහන්සේ ළඟ වාඩි වෙලා හිටියා. බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇහුවා. අහලා ඉස්සෙල්ලාම අහපුරා කියලා. බණ අසා දැන් මොන පිටත් වෙනවා. පිටත් වෙනකොට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි බලන්න මේ ලෝකේ ඇති. ඔය අජාසත් රජුරු මේ වාඩි වෙච්ච ආසනේම සෝවාන් ඵලයට පත් වෙන්න පින තිබිච්ච කෙනෙක්. අසත්පුරු ශාස්ත්‍රයෙන් නසාගත්තා. ඒ වගේ ලංකාවේ වර්තමාන මිනිස්සුන්ට සමහර විට උරුමයක් ලැබෙන්න තියෙන්න ඇති. අඩු ගානේ දෙවියන් අතර යන්න ඒකත් නසාගත්තා. ගොඩක් අය. යකුන් යකිනියන් වෙන්න උරුමේ කර්මයක් පාදාගත්තා. නිරේට යන්න කරුණු පාදාගත්තා. ඒ ලංකාවේ බුදුන් උපන්නා කියලා කොටසක් කියනකොට ඒකට තප්පුලාගෙන ගියා. දෙවියන් අතර උපදින්න මහමෙවුනාව කියන්නේ කියලා ඔන්න මහමෙවුනාවේ බණක් හැටියට ගත්තා මිස බුද්ධ වචනය කියලා අර්ථ ගත්තේ නැහැ. ශාස්ත්‍රුන් වහන්සේට ගරහලා භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය සැක කළා.
භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය සැක කරපු ගමන් ගියා අන්ධ බාල පුතඥයෙක්. අන්ධ බාල පුතඥයාට දිව්‍ය ලෝකෙ ලේසියෙන් උරුම වෙන්නේ නැහැ. ඇයි බුද්ධ වචනේ සැක කළා. බුද්ධ වචනේ කෙරෙහි බුද්ධ වචනේ තියෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය පදනම් කරගෙනයි. බුද්ධ වචනේ තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය පදනම් කරගෙන. ඒ අවබෝධය සැක කළා. සැක කරපු ගමන් ශ්‍රද්ධාවෙන් චුත වුණා. ශ්‍රද්ධාවෙන් චුත වෙච්ච ගමන් සුගති මාර්ගේ නැසුණා. දසාගත්ත ගොඩක් අය සුගති මාර්ගේ. මානස ලෝකෙ ඉපදිලා අපරාධ මිනිස්සු කරගත්තු දේවල්. බණ අහනවා කිය ආධර්මිය අහලා හොඳට පෞරස් කරගත්තා. එතකොට ඒ උරුමේ නසාගත්තට පස්සේ ආයි උපදිනවා කියන එක ලේසි නෑ. දැන් බුද්ධ කාලේ දැන් බලන්න බුද්ධ කාලේ හිටියනේ අර මහා මේ සිටු ජෝඩුව හිටියා. මහදන සිටුවරයයි යාගේ නෝනයි ධර්ම අවබෝධ කළේ නෑ. අපුත්තක සිටානෝ හිටියා. මහා ධනයක් ඇතුව සිටු සම්පත්තිය ඇතුව හිටපු සිටුවරයෙක්. සිටු පදවිය ලබන්න උරුමයක් තිබුණා. හැබැයි බත් කණ්ඩ උරුමයක් නෑ. කාඩියෝදී බතුයි කෑවේ. හොඳ ඇඳක බුදිය ගන්නට වාසනාව නෑ. ගෝනි පඩංගු වෙලාගෙන නිදාගත්තා. දැක්කද උරුමේ නැති හැටි. හැබැයි භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටියා දන් හැන්දක් දුන්නේ නෑ. ශ්‍රාවක සංඝයා හිටියා දානි පොදක් දුන්නේ නෑ. බණපදයක් ඇව්වේ නෑ. මරණින් මත්තේ නිරේ ගියා. බුද්ධ කාලේ. ඉතින් ඒ නිසා එහෙම උරුමේ නසා ගන්නවා. සමහරු එහෙම නෙමෙයි කළේ පින්වත්නි. මේ අනුරාධපුරේ සතුන් මරලා ජීවත් වෙන කෙනෙක් දඩේමි. ඔන්න ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා එදා අඹෝගෙන් ඇහුවා උයාපියාපව තියෙනවා නම් යන්නවර. ඔන්න එළවලුකුයි බතකුයි ගෙනාවා. යහුවා ඈයෝදී මෙච්චර මස් මාංශ විකුරන සතුන් මරා විකුරන මේ ගෙදර මස් නැද්ද කියලා ඇහුවා. අනේ අද නෑ. තිබිච්ච මස් ටික මං තියාගෙන හිටියා ටිකක් උයන්ට හිතාගෙන කෙනෙක් බලෙන් අරන් ගියා කිව්වා. මටද මස් නැත්තේ කියලා දීපිය පීය ගත්ත පීය අරගෙන ගියා. පිටිපස්සේ වැස්සේ හිටියා. වැස්සිගේ දිව ඇදලා කැපුවා. මේක වියා දීපිය කිව්වා. උයලා දුන්නා. මේක කෑවා. මිනිස්සයා කෑවා තමයි. ඇති වුණා පිපාසයක්. දිව්වා. ඒ පිපාසයේ නිවා ගන්න බැරුව දුවලා ගිහිල්ලා මෙයා දැන් ඔන්න ආරණ්‍යකට ගියා. ආරණ්‍යයට ගියාම මේ ආරණ්‍යේ වතුර බොන්න බැලුවා වතුර ඔක්කොම මුකුත් නැහැ හිස්. ඊට පස්සේ කිව්වා මේ ඒ හාමුදුරන්ට බයින්ද ගත්ත. හාමුදුරුවෝ දුවලා ඇවිල්ලා බැලුවා භාජනය ඇරලා වතුර පිරීලා තියෙනවා. ඊට පස්සේ අඬ ගහලා කිව්වා මේ ඔයාගේ බලවත් කර්මයක් මේ තියෙන්නේ. මේකෙන් ගැලවෙන්න පුළුවන් නම් කියලා. අනේ හාමුදුරනේ මම මොකද්ද කරන්න ඕනේ කියලා ඇහුවා. කරන්න තියෙන එකම දේ තිසරණ සරණ පිහිටන්න කිව්වා. දැන් ඉතින් පිහිටලා ඊට පස්සේ මෙයා පැවිදි වුණා. පැවිදි වෙලා කිව්වා කරන්න දෙයක් නැහැ. දැන් ඉතින් වීරිය කරන්න ඊළඟ ආත්මේ ස්ථිරම තමුසෙන් නිරේ. කරන්න දෙයක් නැහැ කිව්වා. අනේ හාමුදුරනේ නම් මට පිහිට වෙන්න කියලා ඉතින් අර ස්වාමීන් වහන්සේලා මහාන කළා. දැන් නිදි මරාගෙන දැන් නිින්ද යනවට අර පිදුරු වලින් දරණු හදලා වතුරේ තෙමලා ඔළුවේ තියා ගන්නවා. නිදි මරාගෙන වීරිය අරගෙන දැන් භාවනා කරනවා. භාවනා කරලා අර අච්චර දරුණු මිනිස්යාගේ මාර්ගඵල අවබෝධ කිරීමේ උරුමි නසාගෙන හිටියේ නේ. රහත් ඵලයටපත් වුණා. පිරිනිවන් පෑවා. එතකොට බලන්න ඒ කාලේ මිනිස්සු මේ කාලේ මිනිස්සු හිත පහදින්නේ බුදුරජාණන් වහන්සේ ගැන කරුණ කියනකොට ධර්මයේ ගැන හිත පහදින්නේ නැති වෙනකොට තියෙන භයානකකම මේකයි. ඉක්මනින්ම අමනුෂ්‍ය ග්‍රහණයට ලක් වෙනවා. අමනුෂ්‍ය හිත අපහදවනවා. මාරපාක්ෂික අමනුෂ්‍යෝ හිත අපහදවනවා. අපි කිය මොන චෛත්‍ය පූජාව කරනවා. අනේ යමන් යන්න කියනවා. අනේ ඊට පස්සේ කොටසක් කියනවා චෛත්‍ය උත්තරී විශාල හදලා මොකටද උවිතර හොඳ යන දුප්පත් මිනිස්සුන් ගෙවල් හදලා දුන්නා නම් අන්න හිත අපහදවනවා. අපහදුණු ගමන් හිත අමනුෂ්‍ය ග්‍රහණයට අහු වෙනවා.
විශාල හෝටල් හදලා තියෙනවා මාලිගා වගේ මුකුත් කියන්නේ. ලස්සන විහාරයක් හැදුවොත් බයිනවා. දැක්කද? ඒ හිතේ කුසල් වනසා ගන්න හැටි. දවස් ගණන් ක්‍රිකට් ගහනවා මුකුත් කියන්නේ. සියලු දෙනාම රේඩියෝ එකෙන් ටීවී එකෙන් ඒක බල ආහා විනෝද වෙන දැන් කීයද දැන් කොච්චර ගැහුවද දැන් ලකුණු කීයද ඕක කී අහගෙන මොකුත් නෑ. හැබැයි යම් කිසි පින්කමකට ගියොත් බයිනවා. ඒ මොකද හේතුව? මාර පාක්ෂික අමනුෂ්‍යයන්ගේ බැල්ම. ඒ බැල්මට අහු වුණාට පස්සේ අර අභ්‍යන්තර උරුමය තමයි නසන්නේ. ඒ නසන්නේ අභ්‍යන්තර උරුමය. දැක්කනේ මහ බෝධිසත්වයන්ගේ උරුමය නසන්නේ ගෙදරින් යන්න එපා සතියකින් සක්විති රත්නේ පහළ වෙනවා කිව්වා. ඒ උරුමය නසන්න කිව්වේ. අන්න ඒ වගේ පින්වත්නි උරුමය කියන එක තමන්ගේ උරුමය තමන් අඳුන ගන්නට. ඒ උරුමය වෙනසින්න පුළුවන්. දැන් අපි ගත්තොත් කෙනෙක් සුගතිය යන්න නම් ඒ සුගතිය උප්පත්තියට එයාට උරුමයක් හැදිලා තියෙනවා නම් ඒ උරුමෙ නැසෙනවා අසත්පුරුෂයෝ ඇසුරින්. ඊළඟට ඒ උරුමෙ නැසෙනවා අසත්පුරුෂයන්ගේ කතා ඇසීමෙන්. අසත්පුරුෂයෝ ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධය කෙරෙහි හිත පහදවන්නේ නැහැ. අසත්පුරුෂයෝ තර්ක කර තර්කයෙන්ම යනවා. ඒ අසත්පුරුෂයන්ගේ හැටි. සත්පුරුෂයා එහෙම නෙමෙයි. ඒතර ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි හිත පහදවා ගත්තාම ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධය කෙරෙහි තමයි හිත පහදවන්න තියෙන්නේ. අන්නේ අවබෝධයේ හිත පහදවා ගත්තනම් දුර්ලභ වූ මනුෂ්‍ය ජීවිතේ කර්මානුරූපව ලැබිච්ච උරුමයක් අපිට. මේ මනුෂ්‍ය ජීවිතේ කර්මානුරූපව අපලද උරුමයක්. උරුමේ රැකගත්තා. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි හිතේ නොසෙල්ලෙන පැහැදීමක් ඇති වුණා නම් උරුමේ රැකගත්තා. මට මතකයි එක්තරා අවස්ථාවක අපේ හිතවත් කෙනෙක් කිව්වා මෙහෙමයි මම මැරුණට පස්සේ මාව ළඟට ගන්න දෙවියෝ මන් දිහා බලන් ඉන්නවා කිව්වා. මං කෝ උඹේ දෙවියෝ උඹ දිහා බලන් ඉන්නේ දෙවියෝ රාග දේශයෙන් යුක්තයි කිව්වා. මං කෝ උඹ මැරෙනකොට උඹ දිහා බලන් ඉන්නේ උඹ ළඟට ගන්නට තෘෂ්ණාවෙන් නොවේ. මං කෝ මේ මක්ක ගන්නටද? දැන් උඹ හිතෙන් ඇති කරගත්තු භක්තිය නිසා ඒ දෙවියා තෘෂ්ණාවෙන් ඔබව අල්ලන් ඉන්නවා. ඔබ ඒ දෙවියව අල්ලන් ඉන්නවා. දෙන්නට දෙන්න කොක්ක ගැට ගහගෙන. ඔබ මෙහෙන් කොක්ක ගැහුවා, එහෙන් ඔබට කොක්ක ගැහුවා. මං කෝ ඒ නිසා දැන් බලාපන් මං කිව්වා දැන් බලාපන් මම සරණ ගිය ශාස්ත්‍රුන් වහන්සේ. මං කෝ අනේ කොච්චර සැපක්ද. මගේ ශාස්ත්‍රුන් වහන්සේට රාගෙත් නැහැ, ද්වේෂෙත් නැහැ, මෝහෙත් නැහැ. රාග දේශ මොහ තුනින්ම තොරයි. මම සරණ ගියොත් ඒක මට. ඒක ශාස්ත්‍රුන් වහන්සේට නෙමෙයි. උඹට එහෙම නෙමෙයි කිව්වා කොක්ක ගහගෙන ඉන්නවා කිව්වා. උඹ ගිහලා එතන උපන්න ගමන් ඔබ 16 කිව්වා. මට ඒ ප්‍රශ්නේ නෑ කිව්වා. මම සරණ ගිහපු ශාස්ත්‍රුන් වහන්සේ රාග දේශමෝහ නැති නිසා අන්න අරහන් ගුණය ගැන එකපාරට සිහි වුණා. ඒ වගේ හිත පහදවාගෙන ඉන්න ඕනේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන. ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ ගුණ ගැන හිත පැහැදුනා නම් දැන් දෙවි මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුනා නම් දිව්‍ය ලෝක ගැන දන්නේ කවුද? අපිද. දිව්‍ය ලෝක ගැන දන්නේ බ්‍රහ්ම ලෝක ගැන දන්නේ කවුද? බුදුරජාණන් වහන්සේනේ. උන්වහන්සේනේ මේ ඔක්කොම දේශනා කරන්නේ. උන්වහන්සේනේ දේශනා කරන්නේ මේ දිව්‍ය වූද මානුෂික වූද මේ දේවල් ලැබෙනවා කියලා මේ සෝතාපට්ටි අංග වල පිහිටීමෙන්. මේ ඒ නිසා මම කියන්නේ කර්මානුරූපව ලැබුණා කියන්නේ අපිට උරුම වෙච්ච දෙයක්. මේ මනුස්ස ආත්මේ. එතකොට අපි එක එක්කිනාට මනුස්ස ආත්මේ අපිට උපදින්න අපිට හොඳ පසුබිමක් හදලා දුන්න අපේ අම්මයි තාත්තයි. ඒකනේ කලේ නේද? අම්මයි තාත්තා අපිට පසුබිමක් හදලා දුන්නා. දැන් ඔන්න අපි මනුස්ස ලෝකෙට ආවා. දැන් අපි උරුමේ භුක්ති විඳිනවා. හැබැයි මේ භුක්ති විඳින්න ගිහිල්ලා මේක වැරදි විදියට පාවිච්චි කරලා උරුමේ නසාගත්තොත් උරුමේ වනසාගත්තොත් ඊට පස්සේ කර්මේ තමයි. උරුමේ නසාගත්තොත් ඉතුරු වෙන්නේ කර්මේ විතරයි. කර්මේ භයානකයි. ඇයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා කම්ම විපාකෝ අචින්තියෝ. කර්මේ විපාක දෙන විදිය හිතන්ට බෑ. ඒ නිසා මේ උරුමේ රැක ගැනීමට නම් පින්වත්නි විශේෂයෙන් තමන්ගේ හිතේ බුදුරජාණන් වහන්සේ කිරි තියෙන පැහැදීම කිසි කෙනෙකුට නසන්ට දෙන්න එපා.
තමන්ගේ හිතේ ඇති කරගන්න පැහැදීම බාහිර කෙනෙකුට නසන්ට දෙන්න එපා. කරුණු සහිතව ඇති කරගත්තා නම් තමන්ගේ හිතේ පැහැදීම බාහිර කෙනෙකුට නසන්ට දෙන්න එපා. අද කාලේ වෙලා තියෙන්නේ මේ ගොඩාක් අයගේ හිතේ තියෙන පැහැදීම ඇත්ත පැහැදීමක් නෙමෙයි. ව්‍යාජ එකක්. ඒ ව්‍යාජ පැහැදීම බාහිර කෙනෙකුට කරුණු කියලා නසන්ට පුළුවන්. ඒ ව්‍යාජ පැහැදීම බොරු එකක්. බොරු පැහැදීම ස්ථාවරව පිහිටන්ට බැරි එකක්. ඒ බොරු පැහැදීම නැතිවෙන්න නම් කරුණු තේරුම් ඒකනේ අපි ඔය මේ බුද්ධ දේශනා සිංහලට පරිවර්තනය කළේ, සරල සිංහලට මේක තේරුම් කරලා දුන්නේ, ඊළඟට වත්පිළිවෙත් කරන්න පුරුදු කළේ, ස්තූප වන්දනා ආදියට පුරුදු කළේ, විහෙර විහාර වලට පුරුදු කළේ මොකේකටවත් නෙමෙයි. මේ උරුමේ රැක දෙන්නයි. ඒ උරුමෙන් නසාගත්තොත් නැසුනමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ කෙරේ හිත පැහැදුනා නම් ඒ පැහැදීම තමන් තුළ කරුණු සහිතව තියාගන්න. කරුණු සහිතව පැහැදීම. කාටවත් ඒ දැන් බුදුගුණ 9ක් අපි භාග්‍යතුන් වහන්සේ වදාළනේ අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා. මේ බුදුගුණ කෙරෙහි තමන්ම කරුණු සහිතව ගොඩනගාගත්තු පැහැදීමක් ඇති කරගන්නට එක එකාට දෙන්න එපා. ඒක පාවිච්චි කරන්න. තමන්ගේ පැහැදීම තමන් ළඟ තියාගන්න ස්ථාවරව. ආන් ඒකට කියනවා අවිච්ඡ ප්‍රසාදය කියලා. ඒ පැහැදීම තමන්ගේ සම්පත්තිය. ඒකට බලන්න බුදුරජාණන් වහන්සේ වදාළා මෙහිම මහණෙනි සැපයට ප්‍රත්‍ය වූ මේ පුණ්‍ය ගංගා කුසල ගංගා සතරකි. ඒ කිව්වේ සුඛස්සාහාර. සුඛස්සාහාර කියලා කියන්නේ මේ සැපේ කරා ගෙනියන, සැපේ උපදවා දෙන, සැපේ ලබා දෙන පුණ්‍ය ගංගාව. භාග්‍යතුන් වහන්සේ ගැන තියෙන පැහැදීමට වචනේ මොකද්ද? පුණ්‍ය ගංගාව, කුසල ගංගාව. ඒක ඇති කරගත්තාම මේ එක එක්කෙනාට දෙන්න එපා. ඒක මනසන්න දෙන්න එපා. ඒක තමන්ගේ සම්පත්තිය. මනුස්ස ලෝකෙට කුමක් හරි පෙර ආත්මේ කරපු පිනකින් අපි මනුස්ස ලෝකෙට ආවා. දැන් ඔන්න මනුස්ස ලෝකේ අපිට මනුස්ස උරුමයක්. ඊට පස්සේ බුදුරජාන් වහන්සේගේ හිත පහදවා ගන්නවා. මොකෙක් හරි කිව්වොත් එම නෑ ඕක වැඩක් නෑ. බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ බුද්ධිය සරණ යෑමයි. තමන්ගේ බුද්ධිය ගැනයි මේ කියන්නේ කියලා ඔලොමොට්ටල කතාවක් කිව්වොත් ඒකත් හැබෑද ඔන්න ගිල්ලා. එහෙම නැතුව නෑ මම බුද්ධං සරණං ගච්ඡාමි කියා සරණ ගියේ අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති සත්තාදී මනුස්සානම් බුද්ධෝ භගවා යන ගුණයන්ගෙන් යුක්ත ශාස්ත්‍රුන් වහන්සේව මිසක් මගේ බුද්ධිය නොවේ. තමන්ට තමන් ගැන හරියට තමන්ගේ සරණ ගැන අවබෝධයක් තිබ්බා නම් උරිමේ රැක්කා. කොහේවත් ඉන්න යකෙක් භූතයෙක් වෙහිච්ච කෙනෙකුගේ බසට අහුම්කන් දුන්නා නම් උරිමේ නැසුණා. ඒක මම ඔබට මෙහෙම තේරුම් කරලා දෙන්නම්. යක්කු භූතය කතාව මම කියන නිසා ඒකේ විශේෂ එකක් නේ. ඒ අනි යක්කු වෙහිච්චයි කියන්නේ නැහැ නේ යක්කු භූතය ගැන. වෙහිච්ච නැති එක්කෙනා තමයි ඒක කියන්නේ. එතකොට ඒක මම ඔබට මෙහෙම කියන්නම්. ඔන්න ඔබ යනවා අංජනමක් බලන්න. 5 දිනක් එක්කන් යනවා අංජනමක් බලන්න. ගියාම ඔන්න කියනවා මේ පහන් එළිය දිහා බලාගෙන හිටින් කියනවා. දැන් ඔන්න 5 දෙනාම බලාගෙන ඉන්න පහන් එළිය දිහා. එක්කෙනෙකුට පේනවා 4 දිනකට පේන්නේ. ඇයි 4 දිනකට ඇස් නැද්ද? 4 දිනාටමත් ඇස් තියෙනවා. එක්කෙනෙකුට පේනවා. එයා කියනවා අංජනන් දේවීනවා සලපිලි දාගෙන නටාගෙන ඕන් එනවා කියලා. අර 4 දිනා කියන බොරුණොක් හිටින් අපිට පේන්නේ නැහෙනි. එක්කෙනෙකුට පේනවා. ඒ කොහොමද පෙවුනේ? එයාගේ හිතට අමනුස්ස බැල්මක් සම්බන්ධ වුණා. එතකොට යාගේ ඇසහරා ගියේ අමනුස්ස බැල්මේ සම්බන්ධයයි. එතකොට යාගේ හිත බාහිරට විසිරෙන්නේ නැතුව අර ආලෝකයට හිත එකඟ වෙලා තිබ්බා. ඒ ආලෝකයට හිත එකඟ වෙලා තිබ්බ අමනුස්ස බැල්මක් එක්ක. එතකොට අරයට මැජික් පෙන්වුවේ මොකෙන්ද? ආංජනම් පෙන්වුවේ අර අමනුස්ස බැල්ම හරහා. එතකොට යාට තිබුණ එකඟ භාවය සමාධියක්. ඒක මිත්‍යා සමාධියයි. දැන් මේ අමනුස්ස බැල්මෙන් හටගන්න සමාධියට මොකද්ද කියන්නේ? මිත්‍යා සමාධියයි. දැන් ඔන්න භාවනා කරගෙන යනවා අමනුස්ස බැල්ම තියෙන කෙනෙක් එක්ක.
ඔන්න මෙයාගේ හිත සමාධිගත වෙනවා. දැන් මෙයා දන්නේ මේක. එතකොට අර අමනුෂ්‍යයට පුළුවන් ඒකෙන් හිත සන්තෝෂයටපත් කරවන්න. එතකොට මෙයා හිතනවා ධානය ලකුණු පහළ වුණා කියලා. ධානය නෙමෙයි මිත්‍යා සමාධිය. මිත්‍යා සමාධිය විතර නෙමෙයි මිත්‍යා ඥාන තියෙනවා. අවබෝධය නොවූ දේ අවබෝධ වුණා කියලා හිතට දෙනවා. ඒක කරන්නේ අර අමනුෂ්‍ය බැල්ම. ඒක මිත්‍යා ඥානි. මිත්‍යා ඥානි විතර නෙමෙයි මිත්‍යා විමුක්තියකුත් තියෙනවා. මගඵල නොලබා මගඵල ලැබුවා කියන හැඟීම දෙනවා. ඒක මිත්‍යා විමුක්තියයි. මිත්‍යා විමුක්ති ඥාන දර්ශනයකුත් තියෙනවා. දැන් මිත්‍යා දෘෂ්ටි, මිත්‍යා සංකල්ප, මිත්‍යා වාචා, මිත්‍යා කම්මන්ත, මිත්‍යා ආජීව, මිත්‍යා වායාම, මිත්‍යා සති, මිත්‍යා සමාධි, මිත්‍යා ඥාන, මිත්‍යා විමුක්ති, මිත්‍යා මුක්ති ඥාන දර්ශනය. බුද්ධ දේශනාවේ තියෙනවා. එතකොට මේ මිත්‍යාව තුල සනිකර මිත්‍යා අසත්‍ය මිත්‍යා දෘෂ්ටියෙන් පටන් ගත්තේ. ඕන් කියන ලංකාවේ බුදුන් උපන්න. අන්න මිත්‍යා ඥානි. මිත්‍යා සමාධියෙන් හටගත්තු. මිත්‍යා විමුක්තිය. මම රහත් කියනවා. මිත්‍යා විමුක්තිය. අසවලා සකදාගාමී කියනවා. අසවලා සෝවාන් කියනවා. මිත්‍යා විමුක්තිය. මේක gedara ඉඳලා කරන්න පුළුවන් දර්ශනයක් කියනවා. මිත්‍යා දර්ශනය. වේරි විහාර වන්දනා චෛත්‍ය වන්දනා පූජා ඕනේ නැහැ කියනවා. මිත්‍යා දර්ශනය. සිල් ඕනේ නැහැ කියනවා. මිත්‍යා දෘෂ්ටි. ඒ මිත්‍යාවට පසුබිම අමනුෂ්‍ය බලවේගය. ග්‍රහණී නැසුනේ උරුමයයි. උරුමේ නසාගත්තට පස්සේ ආයේ මගඵල ලබන්න බෑ මේ ආත්මේ. මේ ආත්මේ මාර්ගයේ පිහිටන්නේ. මාර්ගාංග තමයි භාග්‍යතුන් වහන්සේ කිරේ තියෙන චිත්ත ප්‍රසාදේ මාර්ගාංග. මාර්ගයට උපකාර කරන අංග ඒවා. ශ්‍රද්ධාව. ඊළඟට භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ කිරේ තියෙන චිත්ත ප්‍රසාදේ අංගයක්. ඇයි දැන් සෝතාපන්න කියන්නේ මාර්ගයට බැස ගැනීමනේ. මාර්ගයට පැමිණීම. මාර්ගයට පැමිණෙන්න උවමනා දේවල්. ඊළඟට ශ්‍රාවක සංඝයා කරේ තියෙන ශ්‍රද්ධාව ඒ ශ්‍රද්ධාව අංගයක්. සීලේ අංගයක්. එතකොට මේ ගුණයන්ගෙන් යුක්තව එයා රැකගත්තු තමන්ගේ උරුමේ ආන්නයාට එතකොට යාගේ වචනෙන් ආර්යෝපාද වෙන්නේ. හරි භයානකයි ආර්යෝපාද. ආර්යෝපාද වෙච්ච ගමන් අභ්‍යන්තර උරුමේ නැසිනවා. මනුස්ස වේසින් ඉන්නවා යා. අභ්‍යන්තර උරුමේ නැසිනවා. උරුමේ ආර්යෝපාදී භයානකකම ආර්යෝපාද කළා උරුමේ නැසුනොත් එයා උපදින තැන මේ ලෝකේ නෙමෙයි. මේ සක්වල නෙමෙයි. සක්වල දෙකක් අතර තියෙනවා අන්ධකාර දරුණු සීතලකින් යුක්ත මහා ආගාධයක්. ඒක මේ සක්වලෙත් නැහැ වෙන සක්වලකට නැහැ. සක්වල දෙකක් අතරේ තමයි මේ ආගාධය තියෙන්නේ. ඒක තන්නේ කරම කළුවර වෙච්ච අයිස් වලින් පිරුණු සීතල ආගාධයක්. ඒකට කියනවා ලෝකාන්තරික නිරය කියලා. සක්වලින් චුත වෙනවා එයා. මේ සක්වලින් චුත වෙලා ලෝකාන්ත නිරේ උපදිනවා. මිනිස්සුන්ට හොයාගන්න බෑ උපන්න තැන. ලෝකාන්තර නිරේ උපදින්නේ. මිනිස්සු රැවටෙනවා පිරුණම් පෑව කියලා. එහෙමයි මේ භයානක ඉරණම හැදෙන්නේ. දැන් බලන්න උරුමේ වෙනසෙන විදිය. ඒ නිසා මම මේ ඔබට කියන්නේ දැන් අපිට ලැබුණේ දුර්ලභ උරුමයක්. මේ මනුෂ්‍යාත්මේ. එතකොට මනුෂ්‍යාත්මේ ලැබුණට පස්සේ අපිට මේ මනුෂ්‍යාත්මයේ තුල තියෙන යහපත් දේ රැකගන්න නම් උරුමේ රැකගන්න නම් අපිට ගුණයක් තියෙන්න ඕනේ. ගුණයක් නැතුව හොඳට මතක තියාගන්න ශ්‍රේෂ්ඨ දේවල් හැම දෙයක්ම ගුණයක් එක තියෙන්නේ. ගුණයක් නැතුව කිසිම දෙයක් ලෝකේ උතුම් දේවල් ලැබෙන්නේ නැහැ. උතුම් දේවල් සඳහා අනිවාර්යයෙන් මෙයාට ගුණ සම්පත් ඕනේ. ගුණ සම්පත් නැතුව උතුම් දේවල් නැහැ. ශ්‍රේෂ්ඨ දෙයක් හැමදේම කියන්නේ දැන් ඇත්ත ධර්මයක් මිත්‍යා නොවන සත්‍ය වූ සම්මාදිට්ඨියක් ආවොත් ඒ සම්මාදිට්ඨිය ස්ථිර එකක්. ඒ සම්මාදිට්ඨිය ධර්ම අවබෝධය කරා ගෙනියනවා. සම්මා ඥානියවත් ඒක පැහැදිලිව අවබෝධයෙන් යුක්ත එකක්. සම්මා විමුක්තියවත් පැහැදිලිව අවබෝධයෙන් යුක්ත එකක්. ඒවා ගුණ ධර්මත් එක්ක තියෙන්නේ. දැන් මේ කාලේ මං කිව්වේ මිනිස්යන්ට වෙච්ච සාපේ මොකද්ද කියලා. දැන් බලන්න මේ බුද්ධ දේශනාවල දැන් තව සූත්‍රයක් තියෙනවා මට තව එකක් කියවන්න හම්බුණා. දේවපද සූත්‍රය. දේවපද කියන්නේ දෙවියන්ගේ පියවර. දෙවියන්ගේ පියවර.
චත්තාරි මානි භික්ඛවේ දේවානං දේව පදානි. මහණෙනි දෙවියන්ගේ දෙව් පියවර සතරකි. දෙවියන්ගේ දිව්‍ය පියවර සතරකි. අවිසුද්ධානං සත්තානං විසුද්ධියා. අපරිසුදු සත්වයන්ට පිරිසුදු වීමට. අපරියෝදාතානං සත්තානං පරියෝදපනාය. බබලන් නැති සත්වයන්ගේ බැබලීමට. කතමානි චත්තාරි මොනවාද ඒ හතර? ඉද භික්ඛවේ ආර්ය ශාවකෝ බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ. භාග්‍යතුන් වහන්සේ කෙරෙහි නොසෙල්ලෙන ප්‍රසාදයෙන් යුක්ත වෙයි. ධර්මයේ කෙරෙහි නොසෙල්ලෙන ප්‍රසාදයෙන් යුක්ත වෙයි. සංඝයා කෙරෙහි නොසෙල්ලෙන ප්‍රසාදයෙන් යුක්ත වෙයි. ආරිකාන්ත සීලෙන් යුක්ත වෙයි. මේ හතරට භාග්‍යතුන් වහන්සේගේ වචන මොනවද මේ? දේවානං දේව පදානි. දෙවියන්ගේ දෙව් පියවර. අවිසුද්ධානං සත්තානං විසුද්ධිය. අපරිසුදු සත්වයන්ගේ පිරිසුදු වීම. අපරියෝදාතානං සත්තානං පරියෝදපනාය. නොබබලන සත්වයන්ගේ බැබලීම් හතර. ඒ බැබලීම් හතර පිරිසුදු වීම හතර දෙව් පියවර හතර මොනවද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම. ධර්මයේ කෙරෙහි පැහැදීම. ශ්‍රාවක සංඝයා කෙරෙහි පැහැදීම. මේ මූලික දේට තමයි හානි වෙන්නේ. පැහැදීමටමයි හානි වෙන්නේ. අර ගුණ අර තියෙනනේ අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා. මේ කියන ගුණයන්ටම හිත පහදවාගෙන වාසය කළොත් එයාට ඊළඟ ගුණ ටික ඒකේ ධර්මයේ කෙරෙහි ඇතිවෙන ප්‍රසාදය ශ්‍රාවක සංඝයා කෙරෙහි ඇති වෙන පැහැදීම ඔක්කොම ඇති කරගන්න පුළුවන්. ඔක්කොගේම ආරම්භය ඇති වෙන්නේ මොකෙන්ද? භාග්‍යතුන් වහන්සේගේ ගුණ ගැන පැහැදිලා සරණ යෑමෙන්. අනේ නිසා පින්වත්නි හොඳට ඔයගොල්ලෝ මතක තියාගන්න තමන්ගේ දේවල් තමන්ගේ මතිමතාන්තර තමන්ගේ දෘෂ්ටි තමන්ගේ ආකල්ප කලවම් කරගන්න එපා. මේ භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රසාදයට කලවම් කරගන්න එපා අයුවා. මේකේ මෙහෙම එකක් තියෙනවා. යම් කිසි කෙනෙකුට බුදුරජාණන් වහන්සේ කෙරේ ප්‍රසාදයක් ඇති වුණාට පස්සේ තමන්ගේ ආකල්පය කියලා එකක් නැහැ. ඒක තමයි හරි එක. ඒ බුදුරජාණන් වහන්සේ යමක් වදාලා දෙයක තමයි තමන්ගේ ආකල්පය. භාග්‍යවතුන් වහන්සේ නිරේගෙන යමක් කිව්වද ඒක තමයි තමන්ගේ ආකල්පය. භාග්‍යවතුන් වහන්සේ දෙවිලෝකගෙන යමක් කිව්වද ඒක තමයි තමන්ගේ ආකල්පය. භාග්‍යවතුන් වහන්සේ මනුලෝකගෙන යමක් කිව්වද ඒක තමයි තමන්ගේ ආකල්පය. තමන්ගේ ආකල්පය කියලා වෙනම එකකුයි මේක භාග්‍යවතුන් වහන්සේගේ ආකල්පය මේක මගේ ආකල්පය කියලා දෙකක් තියෙන්න බෑ. දෙකක් තියෙන්න විදියක් නැහැ. ආන්‍ය ශ්‍රාවකයා. එයාට තමයි ආර්ය ශ්‍රාවකයා කියන්නේ. අන්න එහෙම කෙනෙක් වෙන්න. එහෙම කෙනෙක් වෙන්න මේ එක එක ඔලොමොට්ටල මිනිස්සු එක ඒවා කියයි කියන ඒවා ගෙලින්ට එපා. මේ මොකද හේතුව මිනිස්සුන්ගේ ස්වභාවය ගත්තොත් මේ කාලේ ඔබට තේරෙනවා ඇති. ඊර්ෂ්‍යා බහුල නැද්ද? ඊර්ෂ්‍යා බහුලයි. ක්‍රෝධ බහුල නැද්ද? ක්‍රෝධ බහුලයි. බද්ධ වෛර නැද්ද? බද්ධ වෛරයෙන් යුක්තයි. පලි ගන්නා සුළු නැද්ද? පලි ගන්නා සුළුයි. ඉවසීමෙන් තොර නැද්ද? ඉවසීමෙන් තොරයි. ලාමක ආශාවෙන් යුක්ත නැද්ද? ලාමක ආශාවෙන් යුක්තයි. එකට එක කිරීම නැද්ද? එකට එක කිරීමෙන් යුක්තයි. ගුණ මකු නැද්ද? අනුන්ගේ ගුණ මකා කතා කරන්නේ නැද්ද? ගුණ මකුයි. දරදඬු නැද්ද? දරදඬුයි. මේ වගේ නීච ගත ගුණ රාශියක් වර්තමාන මනුස්සයාට තියෙනවා. මේ නීච ගත ගුණ රාශියකින් පීඩා විඳින මිනිස්සෙකුට තමයි මේ ශ්‍රේෂ්ඨ දෙයක් අපි කියන්නේ. අර නීච ගත ගුණ වලින් පීඩා විඳින මිනිස්සයාට ශ්‍රේෂ්ඨ දේ ග්‍රහණය කරගන්න බෑ. අර නීච ගත ගුණ වලින්ම ශ්‍රේෂ්ඨ දෙයට බැට දෙනවා. අර නීච ගත ගුණ වලින්ම ශ්‍රේෂ්ඨ දෙයට පහර දෙනවා. එතකොට මොකද වෙන්නේ? ශ්‍රේෂ්ඨ දේ අහිමි වෙලා නීච භවයේම සිත බැස ගන්නවා. ශ්‍රේෂ්ඨ දේ අහිමි වෙලා නීච භවයේම සිත බැස ගන්නවා. ඔච්චරයි වෙන්නේ. ඉතින් නීච භවෙන් අත්මිදිලා ශ්‍රේෂ්ඨ භවට යන්න තමයි අපි මේ වෙහෙස ගන්න ඕනේ.
මොකද අපි ඔක්කොම ලැබුණේ අපට ලැබුණේ මේ දුර්ලභ එකක් නේ. අපට ලැබුණේ දුර්ලභ එකක්. අර සද්ධානුමාලංකාරයක කතාවක් තියෙනවා. ඒ කතාවේ තියෙනවා ඔන්න එක රජ කෙනෙක්, මට රජුරුවන්ගේ නම නම් මතක නැහැ. එක රජ කෙනෙක් මේ වීදි සංචාරය කරන්න යද්දී වීදි සංචාරය කරන අතර එක ගෙදරක ස්ත්‍රියාවක් ජනේලෙන් එබිලා බැලුවා. රජුරුවෝ දැක්කා. රජුරුවෝ දැකලා මේ ස්ත්‍රියට වසඟ වුණා. වසඟ වෙලා රජුරුවෝ සේවකයන්ගෙන් ඇහුවා හොයලා බලපන් මෙයා කවුද කියලා. බලලා කිව්වා දේවයන් වහන්සේ මෙයාට ස්වාමියෙක් ඉන්නවා කිව්වා. බැඳපිකියක් කිව්වා. එහෙනම් ස්වාමියා මැරුවා නම් ඉතින් මට ගන්න පුළුවන් නේ. ඔන්න කල්පනා කළා. එතකොට මේ ස්ත්‍රියාවි තෙරුවන් සරණ ගියපු කෙනෙක්, තුනුරුවන්ගේ ගුණ සීකර කර ඉන්න කෙනෙක්. මේ ඇමතිවරයෙක් මේක කළේ. ඇමතිවරු හිත පහළ වෙලා. ඊට පස්සේ ඇමතිවරයා වේලාසිනින් කල්පනා කළා ඉස්සෙල්ලා දැන් ස්ත්‍රි සැමියා බලමු සැමියා වෙලදාමි ගිහිල්ලා. ඊට පස්සේ ඇමතිවරයා සල්ලි පොට්ටිනියක් යවුවා අර ස්ත්‍රියාවිට. යවලා කිව්වා දැන් සැමියාත් නැතුව බාසරන වෙලා ඉන්නේ. මේ ධනයක් ලැබෙන වෙලාවේ මයි ළඟට වරෙන් කිව්වා. වරෙන් කිව්වා. සල්ලි දීලා. එතකොට මේ ස්ත්‍රියාව අර ඇමතියාට කියලා යරියා අනේ මේ ශාරීරියේ කෙස්ලොම් නියද සම්මස්නහර ඇට මුදුළු ආදී යුක්තයි දුර්ගන්ධයෙන් යුක්තයි. මම මේ ශාරීරියේ මගේ ස්වාමියාට පුදලා තියෙන්නේ, වෙන කෙනෙකුට මම පුදන්නේ. මේ දුර්ගන්ධ ශාරීරියකට ආල වඩන්න එපා. ඉදා මේ සල්ලි ගිහින් දීපන් කිව්වා. නැමතිය ටික දවසක් ගියා. ආයෙත් අර දෙගුණයක් සල්ලි දීලා යවුවා. ගෑනු සල්ලි වලට ආසයි, ආභරණ වලටත් ආසයි. රත්තරන් බට් ටිකක් දාලා දෙමු මේ ගෑනු සුටුස් ගාලා කැමති වෙයි කිව්වා. ඊට පස්සේ ආයෙත් පොට්ටනියක් දාලා දුන්නා. මෙන්න මේ කිව්ව පොට්ටනිය දිගහැරලා බැලුවා. මාල, වලලු, රංකාසි තියෙනවා. මොකටද කියලා මේ ඉවිආර් යෝජනාවට කිව්වා. ඇමතිතුමා ඔබ එනකම් බලන් ඉන්නවා. ඔබ දවසකට ඇවිල්ලා ඵලයන් මේ ටික සල්ලි ටික ගනින් කිව්වා. ඊට පස්සේ කිව්වා නෑ මම තෙරුවන් සරණ ගියපු කෙනෙක්. මේ ශාරීරියේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මා ධාතුන්ගෙන් යුක්තයි. මේ తాවකාලික ශාරීරියට ආස්වාදී විඳලා බොහෝ කල නිරේගත වෙන්න පුළුවන්. ඒ නිසා මේකට ඇමතිතුමාටත් කියන්නේ මේ වගේ කුණු ශරීරයකට මුලා වෙන්න එපා කියලා. අනේ මේ බඩු ටික ගන්නට කිව්වා. ආපහු පිටත් කළා. ඊට පස්සේ තුන්වෙනි වතාවේ ඇමති මොකද කළේ? ආයෙත් වටිනා ආභරණ දැම්මා. මුතුමැණිකුත් දැම්මා. කල්පනා කළා ගෑනු කොහොමත් ආසයි ආභරණ වලට, මට රවට්ට ගන්න පුළුවන්. මම දන්නවා ගෑනුන්නේ හැටි කිව්වා. කියලා ආයෙ පොට්ටනිය හදලා යවුවා. අර ගෑනුවෙක් නේ පාරේ කිව්වා මේ කපලා ගඟේ දැම්මත් මම යන්නේ. සෙල්ලම් නටන්න එන්න එපා. මම තෙරුවන් සරණ පිහිටපිය කියක් ගිහින් දීපන් කිව්වා. එලෝ ගත්තා. අනේ ගෑනු ඉන්න පැත්තත් වාසනාවක්. ඊට පස්සේ මොකද වුනේ? කට්ටඩිය කිව්ව දැන් හරියන්නේ නැහැ මේකිට මං නිකන් ඉන්නේ නැහැ කිව්වා. දැන් ඇමතියට ගේන්න ගියා. මම මේකේ තියන්නේ නැහැ කිව්වා. හිටපන් මං වැඩි කරන්න කියලා මම මේකේ මිනිහා මරවනවා කිව්වා. කට්ටඩියකට අඬ ගැහුවා. අඬ ගහලා කිව්වා උඹට පුළුවන්ද? අර මිනිහව මේකේ මිනිහා දැන් ගිහිල්ලා විදේශගත වෙලා නැවේ යනවා. මරවන්න පුළුවන්ද කියලා. හා මං කරන්නම් කිව්වා. මොකක්ද ඕනේ? මෙන්න මේවා දෙන්න ඕනේ කිව්වා. මේ අලුත වලලපු මිනිහක්, අලුත් මිනිහක්, මලමිනියක්. මලමිනියට මතුරුල යවන්න දැම්මේ. සෝනි මලමිනියක් තිබිලා හොරින් ගෙනල්ලා දුන්නා. දැන් මලමිනියට මෙතුරුවා. දැන් කට්ටඩිය මතුරුනකට මලමිනියට යකෙක් ආවේශ වුණා. වෙලා මලමිනිය නැගිට්ටා. නැගිට්ටාම කඩුව දුන්නා අතට. කඩුව දීලා දැන් ගිහලා අසවලා මරාපන් කිව්වා. දැන් ඉතින් කඩුවතර මලමිනිය යනවා දැන්. වේගෙන් යනවා. දැන් යනකොට දැන් මොහොතේ මැද්දේ නැවේ යනකොට අර උපාසකුන්නේ ඉන්නවා. දැන් පිරිසක් ඉන්නවා. කඩුව අරන් ඉන්නවා. ඈත මලමිනියක් කෙනකට දැන් ආවේශ වෙලානේ දැන් එන්නේ. මිනිස්සු හොඳටම බය වුණා. බය වෙලා හඬතල දීලා කෑ ගන්න ගත්තාම අර උපාසක කිව්වා නෑ බය නැතුව සරණ ඵලයන් කිව්වා. කියලා මේ සියලු දෙනා අපි භාග්‍යවත් තරහ සම්බුදුරජාණන් වහන්සේ සරණ යනවෝ ධර්මයේ සරණ යමි ශ්‍රාවක සංඝයා සරණ යමි කියලා හයියෙන් කෑ ගැහුවා. අවනුස්සය හැරුණ ආයෙ ගියා. ආයෙ ගියාම
දැන් අරගොල්ල මතුරු බලන් ඉන්නවා අංජනෙම ඔන්න අමනුෂ්‍ය ආපහු එනවා. දැන් දනෝ භයානකයි වැඩි ආයෙ මෙතන මැතුරුවා කියලා. ආයෙ ඵලයන් කිව්වා. ආයෙ යවුවා. අරගොල්ලෝ ආයෙ කිව්වා. ආයෙ දැන් බුදු සරණ දහම් සරණ සංඝ සරණ කිය පිරිත් කිය ඉන්නවා. ආයෙ ළඟට එනකොට ආයෙ භාග්‍යවත් තරහ සම්බුදුරජාණන් වහන්සේ සරණ යමි, ධර්ම රත්නේ සරණ යමි, ශ්‍රාවක සංඝයා සරණ යමි කියලා කෑ ගහලා කියන්න ගත්තා. ආපහු හැරිලා ගියා. අන්තරෙන් බැලුවා ආයෙ හැරිලා එනවා. ආයෙ මතුරන්න පටන් ගත්තා. සෙල්ලන්නේ නැහැ මොනසෙත් එක්ක. මතුරන්න පටන් ගත්තා. මතුරලා ආපහු හරවලා යවුවා. තුන්වෙනි පාරත් අරගොල්ලෝ මොකද කළේ? තෙරුවන් සරණ ගැන හඬනගා කියන්න ගත්තා. අමනුෂ්‍යයාට කරන්න දෙයක් නැහැ. තුනුරුවන්ට කැප වෙලා තියෙනවා. තුනුරුවන්ට කැපවෙච්ච ජීවිතේ හිත බය නැතුව හිටිය මොනේ දුන්නා. අමනුෂ්‍ය ග්‍රහණයට ගියේ නැහැ. අනිත් පැත්තට හැරුණා. දැන් මන්තරේ වළංගු නැතුව ගියා. රජ්ජුරුවෝයි කට්ටඩියයි ඇමතියවයි කට්ටඩිය දෙන්නම කපලා අමනුෂ්‍ය ගියා යන්න. දෙන්නම බේරුණා තෙරුවන් සරණින්. ආදී පින්න මිනිස්සුන්ට නෑ. කැමැත්තෙන් යනවා යකුන් යකිතෙන් හොයාගෙන. කරන්න දෙයක් නෑ. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන හිත අපහදවා ගන්න එපා. බුද්ධ ශාසනය ගැන හිත අපහදවා ගන්න එපා. මෙන්න මේක පිළිගන්න. මෙන්න මේ කාරණේ. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා බෝධි මූලයේදී බැලුවා මාගේ බුද්ධ ශාසනය අනාගතේ පිහිටන්නේ කොහෙද කියලා. බැලුවාම දැක්කා මේ මොහොතේ තියෙන චූටි දූපත මේක තමයි සියලු බුදුරුන්ගේ ශාසනය පිහිටන දූපත. මේක ජම්බුද්දීපේ නෙමෙයි. ජම්බුද්දීප කියන විශාල එක. එතකොට මේ ජම්බුද්දීපේ දකුණු පසින් සාගරයේ තියෙන සාගරයෙන් වටවේ තියෙන මේ කුඩා දිවයින දැක්කා. දැකලා බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා මාස 9ක් ගිය තැන ලංකාවට වැඩම කළා. ලංකාවට වැඩම කරලා මොකද කළේ? මයංගනට වැඩම කළා. ලංකාවේ හිටිය භයානක යකොන්. ඒ යකොන්ව ගිරිදිවයිනට පිටත් කළා. ලංකා භූමියේ මේ අනාගත බුද්ධ ශාසනයට පිළියෙල කළා. ආපහු වැඩියා. එතකොට ලංකාවේ බුද්ධ ශාසනය පිහිටෙන්නේ නැහැ. ලංකාවට වැඩියා. ආපහු වැඩියා. ඊට පස්සේ බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 5ක් ගිය තැන දෙවෙනි වතාවේ ලංකාවට වැඩියා. වැඩලා ආපහු අමනුෂ්‍ය හිටපු අමනුෂ්‍ය ටිකක් හිටියේ උන් අසමගි වෙලා ඉඳලා ඒගොල්ලන්වත් නාගයෙන්වත් සමගි කරවලා ආපහු වැඩියා. බුද්ධ ශාසනය පිහිටියේ නැහැ. මොකද මනුෂ්‍ය වාසයක් නැහැ. අතට පළවෙනි වතාවේ බුදුරජාණන් වහන්සේ වඩිද්දිත් මනුෂ්‍ය වාසයක් නැහැ. මේක තමයි ඇත්ත. දෙවෙනි වතාවේ බුදුරජාණන් වහන්සේ වඩිද්දිත් මනුෂ්‍ය වාසයක් නැහැ. මේක සත්‍ය. මොකද මනුෂ්‍ය වාසයක් තිබ්බා නම් අනිවාර්යයෙන්ම සීමා බෝධිය වඩම්මලා පිහිටවනවා. මොකද හැම වතාවෙම මනුෂ්‍ය වාසය අනිත් කාලවල ඒකුවේ කකුසඳ කොණාගමන කාශ්‍යප බුදුරජාණන් වහන්සේලාගේ කාලේ මනුෂ්‍ය වාසය තිබ්බා. බුදුරජාණන් වහන්සේ එක වතාවයි වැඩම කළා. බෝධින් වහන්සේත් වඩම්මලා ඊළඟට ශාසනය පිහිටවල වැඩියා. තුන් වතාවක් වැඩි නේ. අනිත් බුදුරයන් වහන්සේලා. අපේ බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වතාවෙත් මනුස්ස මේ ලංකාවට වැඩියා. වැඩලා ඒ ස්තූපේ ධාතුන් වහන්සේලා පීරින තැන්වල සමාධියෙන් වැඩ ගියා. බුද්ධ ශාසනය පිහිටියේ නැහැ. ඇයි හේතුව? මනුස්ස වාසයක් නැහැ. එතකොට මේක වාසය කළේ මිනිස්සු නෙමෙයි අමනුෂ්‍යෝ. එතකොට ඒ කාලේ හිටපු යක්ෂයෝ නාගයෝ කියලා කියන්නේ මිනිස්සු නෙමෙයි අමනුෂ්‍යෝ. ඊට පස්සේ ඔන්න බුදුරජාණන් වහන්සේ පිරිනොන් පාන අවස්ථාවේ ලංකාව මනුෂ්‍ය වාසයකට විජය කුමාරයයි පිරිසයි ලංකාවට සේන්දු වෙනවා. සක්දිවිදුට කිව්වා මේ ලංකාවේ තමයි බුද්ධ ශාසනය පිහිටන්නේ මේ පිරිස රකින්ට. විජය ඇතුළේ මේ පිරිස රකින්ට කියලා කාටද කිව්වේ? සක්දිවිදුට කිව්වා මේ මනුෂ්‍ය වාසිය පටන් ගන්න මේගොල්ලන්ගෙන්. ඊට පස්සේ තමයි මනුෂ්‍ය වාසිය පටන් ගත්තේ. එතකොට මේව ඇත්ත. මේ බොරු කිව්වොත් මේ භයානකයි. මොකද සත්‍ය සත්‍යමයි. ඒක බොරු වෙන්නේ නැහැ. ඒකං සත්‍යන්න ဒ ුතියමති. මේ සත්‍ය දෙකක් නැහැ. එකයි තියෙන්නේ. ඊට පස්සේ මේ මනුස්ස වාසයේ ඇවිල්ලා තමයි එතකොට ශාසනය පිහිටෙවියේ බුදුරජාන් වහන්සේ නෙමෙයි ලංකාවේ. ශාසනය පිහිටෙවියේ කවුද? මිහිඳු මහරහතන් වහන්සේ.
බෝධින් වහන්සේ වැඩමන් ආවේ සංඝමිත්තා මෙහෙණින් වහන්සේ. අනිත් කාලවල එහෙම නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ වැඩ සිටිද්දී භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන කරනවා. කරාම භික්ෂුණියක් බෝධින් වහන්සේ වැඩමන් එනවා. මේක එහෙම වුණේ නැහැ. එතන මේ සත්‍ය පෙනිපෙනී මං කිව්ව එකයි ඔලොමොට්ටල මිනිස්සු හරියට පව් කරගන්නවා. Tamanට ලැබිච්ච කටෙන් කතා කරන්න තියෙන උරුමේ නසා ගන්නවා. හිතෙන් හිතන්න තියෙන උරුමේ නසා ගන්නවා. පින රැස්වෙන්න තියෙන තමන්ගේ හදවතේ තියෙන පුණ්‍ය ක්ෂේත්‍රي නසා ගන්නවා. එහෙම නසා ගන්න නැතුව වාසය කරන්න ඕනේ. ඒ නිසා අපිට මේ තියෙන දුර්ලභ අවස්ථාව ඉතින් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනේ ලංකාවේ ඊට පස්සේ පිහිටියා. ඊට පස්සේ තමයි මනුස්ස වාසය ආවේ. නිකන් නෙමෙයි මනුස්ස වාසය ආවේ. නිකන් නෙමෙයි මනුස්ස වාසය ආවේ. විජය කුමාරයයි මේ පිරිසයි ලංකාවට සපත් වෙනවා. ඒ පිරිස රකින්ට කියලා සක්දින්දුට කිව්වහම සක්දින්දු උප්පලවන්න කියන මේ යක්ෂ වංශික දෙවියෙකුට ඒ කියන්නේ යක්ෂ සේනාධිපති දෙවියෙකුට තමයි උප්පලවන්න කියන්නේ යක්ෂ සේනාධිපති දෙවියෙක්. එයාට තමයි කිව්වේ අද ලංකාවට පිටත් වුණ විජය කුමාරයයි පිරිසයි රැකපන් කිව්වා. දැන් සක්දින්දු මේ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ ළඟ ඉන්නේ. එතකොට ආකාශයෙන් ආව තාපසෙක් වගේ කෙනෙක් මේ විජය කුමාරයයි අර පිරිසයි ඉදිරියට ඇවිල්ලා පිරිත් නූල් ගැට ගහලා ගියා. පිරිත් නූල් ගැට ගහලා ආහසෙම ආපහු ගියා. මෙහෙ නැවතුන්නේ නැහැ උප්පලවන්න. ඊට පස්සේ වොන්නේ කුවේණි හිටියා. ඊළඟට කුවේණිගේ 16ක් තමයි බැල්ලියකගේ වෙස්ෙන් ආවේ. ඇත්ත බැල්ලියක් නෙමෙයි. 16 යකිනියක් බැල්ලියකගේ වෙස්ෙන් ආවා. ආවට පස්සේ විජය අර එක්කෙනෙක් කිව්වා මේ බැල්ලියක් කියනවා මිනිස්සු ඇති කිව්වා. බලාගෙන යන්න එපා ඔබ 100න් හිටපන් කිව්වා. අර බැල්ලිගේ පස්සේ ගියා. යනකොට මනුස්ස වෙස්ෙන් කපු කටිනවා කුවේණි. අර බැල්ලි නොපින්න ගියා. ඊට පස්සේ කුවේණි කිව්වා මේ පැන් තියන්නේ අරගෙන මේ පොකුණේ පැන් බොන්න කිව්වා. ඊට කලින් කිව්වා අතේ මොකද්ද ඒ ගැට ගහලා තියෙන ඔක අයින් කරන්න. අන්න අතේ ඔය ගැට ගහලා තියෙන නූල අයින් කරන්න කිව්වා. ඒ නූලක ඒ පිරිත් නූල කවුද බැන්දේ? උප්පලවන්න මේ සෙම්පති දෙව්රජා බැන්දේ නූල අතේ පිරිත් නූල. එතකොට කුවේණි කිව්වා මේ නූල අයින් කරපන් කිව්වා. එතකොට විජය කුමාරයි පිරිසටයි අර උපුල්වන් දෙවියෝ කියලා තිබුණා මේ පිරිත් නූල උඹලා අයින් කරන්න එපා මොන ප්‍රශ්නාවක් කියලා. ඒකෙන් බේරුනේ නැත්තම් මනුස්ස වාසී හිටින්නේ නැහැ ඔක්කොම කනවා. කාගන්න බෑ අල්ලගන්න බෑ. ඊට පස්සේ මොකද කළේ? ඒ පිරිසව ගිහිල්ලා හැංගුවා. 500ම හැංගුවා. දැන් විජය කුමාරයා බලන් ඉන්නවා ගියපුන් ගියාමයි. මොකද්ද මේ උනේ කියලා විජය කුමාරයා ගියා. කඩුවත් අරගෙන ගියා. ගියාම ආයි බැහැලක් තියෙනවා ගොඩටත් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ කුවේණි කියනවා විජය කුමාරයා දැකලා රාජපුත්‍රය පොකුණට බැහැලා පැම් බොන්න කිව්වා. කල්පනා කළා මෙයා කොහොමද දන්නේ මං රාජපුත්‍රයෙක් කියලා? ඒ කාන්තිම මේ මිනිසෙක් නොවේ. කඩුව අතට ගත්ත ගමන් කෙහෙවල්ලෙන් අල්ලගත්තා. කියාපිය ඇත්ත කිව්වා. තී මරණව ඇත්ත කියාපි තී මිනිසෙන් නෙමෙයි කියලා. අනේ ස්වාමී මාව රකින්න මං මේ ඔක්කොම දෙන්නම් කියලා. අන්න එතන ඉඳලා තමයි මනුස්ස වාසයට පිළියෙල උනේ. මේව ඇත්ත කතා. ඇලපිල්ලකින් ඉස්පිල්ලකින් බොරු නෑ. මහවංශයේ තියෙනවා. ඉතින් ඒ නිසා ඊට පස්සේ මනුස්ස වාසය ඇතුනේ මනුස්ස වාසයෙන් තමයි මේ උරුමය අපිට ලැබුණේ. බුද්ධ ශාසන උරුමය. මේ බුද්ධ ශාසන උරුමය අපිට ලැබුණට පස්සේ මෙහි දහස් ගණන් මගපල ලැබුවා. ලක්ෂ ගණන් මගපල ලැබුවා. දෙව්ලොව පිරුණා. අයි එක මේ දුටුගැමුණු රජුරුවන්ගේ කාලේ හිටපු එක රහතන් වහන්සේ නමකට උපස්ථාන කරපු සුළුගල උපාසකත් දෙව්ලොව එකන් ගියානේ. ඉතින් ඒ නිසා එබඳු ආකාරයට මේ අපිට තියෙනවා කර්මානුරූපව ලැබිච්ච උරුමයක්. ඒ වගේම තමයි අපිට මේ සිංහල වෙච්ච නිසා ලැබිච්ච උරුමේ තමයි බුදුරජාණන් වහන්සේ සරණ යන්න ලැබීම. ධර්මයේ සරණ යන්න ලැබීම. ශ්‍රාවක සංඝයා සරණ යන්න ලැබීම. ඉතින් පින්වත්නි මම මේ කිව්වේ දැන් මම ඔබට කිව්වා නව අරහදී ඒ කියන්නේ අරහං සම්මා සම්බුද්ධාදී නව බුදු ගුණයන්
හිත පහදවාගෙන සරණ යන්න. ඒකේ මේ එක එක්කෙනාට දෙන්න එපා තමන්ගේ හිතෙන් බැහැර කරන්න. ඒක තමන්ගේ හිතේ පිටවාගෙන ඉන්න. ඒකයි. ඒක පිටවාගෙන ඉන්න බුද්ධ කාලේ ඒ වගේ එක්කෙනෙක් හිටියා. ඒක බැමිණියක් හිටියා. ඒ බැමිණි හැමතිස්සෙම මේ හැමදේ මොන දේ ආවත් නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස කියනවා. නමෝ බුද්ධාය කියනවා. මේ බ්‍රාහ්මණී. එතකොට ඒතර මාගන්ධිය අයගේ නමත්. එතකොට ඒ ගෙදර ඒ බ්‍රාහ්මණයා හරි විරුද්ධයි මේකට. බ්‍රාහ්මණයා කිව්ව දවසක් මේ ගෑනු කෙනාට කිව්වා මේ මම දානයක් දෙන්න බ්‍රාහ්මණ පිරිසකට කතා කළා. බමුණන්ට කතා කළා. හැබැයි උඹ හැමදාම පොඩ්ඩක් ඇඟපත වැදුනත් නම බුද්ධාය කියනවා. පාය පැකලුණත් නම බුද්ධාය කියනවා. නිදා ගන්න ගියත් නම බුද්ධාය කියනවා. වතුර නාන්න ගියත් නම බුද්ධාය කියනවා. උඹ හැමතිස්සෙම නම බුද්ධාය කියන්නේ අදවත් උඹ ওই වචනේ නවත්තපන් කිව්වා. ස්වාමි භක්තිය යුක්තව කිව්වා හොඳයි මං ඉන්නම් අද නවත්ත ගන්නම් කියලා. ඔන්න දැන් ඔන්න ගෙදරට බ්‍රාහ්මණයෝ ගෙනාවා. බ්‍රාහ්මණයන්ට දැන් ඔන්න කැම්බීන් දෙනවා. දැන් මෙයා යද්දී මෙයා පාය පැකිලි වැටුණා. වැටෙන එකටම කෑ ගහලා කියුණා නමෝ බුද්ධාය කියලා. කියවිච්ච ගමන් අර බ්‍රාහ්මණයෝ ඔක්කොම මේ මිසිදුටු ගෑණියක් මේ ගෙදර තියාගෙන අපි එපතොපේ දාන්න කියලා නැගිටලා ගියා. ඊට පස්සේ අර බ්‍රාහ්මණයා කෑ ගහන්න ගත්ත මේකමයි නම්බුව කෑවා. මේ මම දැන් කොහොමද මේ බ්‍රාහ්මණ සමාජයට මුහුණ දෙන්නේ? මට දැන් මොකද වෙන්නේ කියලා කිව්වන් පස්සේ කිව්වා නෑ මේ මම කළේ හොඳ දෙයක්. එහෙනම් ගෙන්න පිය මේ බුදුරජාණන් වහන්සේ ගෙන්න පියනම් කිව්වා. එහෙම මුළු පවුලම තෙරුවන් සරණ ගියා. ඒ වගේ හිටපු අයටත් ආර්ය පාදන වී පින් රැස් කර කර බේරුණා. මේ කාලේ එහෙම බේර ගන්න කියලා විශේෂ කෙනෙක් නැහැ. මේ කාලේ එහෙම ආරස්සාව සලසා දෙන්න කියලා විශේෂ කෙනෙක් නැහැ. තමන්ම තමයි කල්පනා කර කර බුදුරජාණන් වහන්සේගේ ගුණ ඇති කර ගන්න ඕනේ. ඊළඟට ධර්ම රත්නයේ තියෙන ගුණ ඒ ගුණ කෙරේ හිත පහදවා ගන්න ඕනේ. හිත පහදවාගෙන ඒ පහන් සිත ඇති කරගෙන වාසය කරනවා. දැන් අපි ගමු මෙහෙම. ඔන්න බුද්ධ දේශනාවක තියෙනවා සබ්බේ සංඛාරා අනිච්චා. සියලු සංස්කාරය අනිත්‍යයි අස්තිරයි නැසෙනවා. සබ්බේ සංඛාරා දුක්ඛා. සියලු සංස්කාරය අස්වැසිලි රහිතයි. සබ්බේ ධම්මා අනාත්මා. සියලු ධර්මයෝ අනාත්මයි. ස්ථිර තමාගේ වශයෙන් පවත්වා ගන්නට බැරි ආත්ම ස්වභාවයෙන් තොරයි. එතකොට අනිත්‍යයි දුකයි අනාත්මයි. යකෙක් වෙහිලා කෙනෙක් කිව්වා ඕක වැරදි. කියප ගමන් ඔල මොට්ටලි පිරිස ආතෑරියනේ. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන උතුම් ත්‍රිලක්ෂණය ආතෑරියා. ආතෑරලා ඕක නෙමේ හරි එක අනිච්ච. කැමැති විදියට නොපවතින නිසායි මේක අනිත්‍ය. ඒත් අනිත්‍ය නොවේ. ඊළඟට දුක් අනාත්ම කියන සාරේ නැති නිසා කියලා මේ විකෘති අර්ථ කියන්න ගත්තාම අනී අර අහගෙන මෙතෙක්කල් දරාගෙන හිටපු ධර්මයේ ආතෑරියා ශ්‍රද්ධාවෙන් චුත වුණා. අන් අවෙච්ච ප්‍රසාදේ නැති සාපේ. කරුණු සහිතව බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන හිත පහදවා නොගත්තු සාපේ උරුමෙන් නසා ගත්තා. ඉතින් යන්න තියෙන ලෝකාන්තරික නිරේ. ඉතින් මොකද වුනේ? අනිත්‍ය දුක අනාත්ම නසා ගත්තා. ඒ කියන්නේ අනිත්‍ය දුක අනාත්ම ත්‍රිලක්ෂණය කෙරෙහි තියෙන පැහැදීම නසා ගත්තා. එතන නැවතුන්නේ. පටිච්ච සමුප්පාදේ පටිහිච්ච කියලා පටි කියලා වෙනම තේරුවා පටියට හිච්ච වෙලා. පටිච්ච කියලා කියන්නේ නිසා. සමුප්පාද කරුණු උපදිනවා කරුණු නිසා. ඒක තමයි පාලි අර්ථය. මේට විරුද්ධව පටිහිච්ච කියලා අර්ථයක් අරගෙන මේ යක්කු වෙහිලා කියන්නේ මේ යක්කුන්ට කොහෙද අවබෝධයක්. එතකොට මේවා අර අවිච්ඡ ප්‍රසාදේ නැති මනස අවිද්‍යා අන්ධකාරයෙන් වැහුණු මනස අල්ලගත්ත මේ ඔක්කොම වැරදි අර්ථ. ආරගෙන ගරහන්න ගත්තා ඇත්ත ධර්මයට. භාග්‍යවතුන් වහන්සේගේ ජාත භූමියට දඹදිව තලයේ සැබෑ ලෙසම තියෙන ලුම්බිනියට බුද්ධ ගයාවට බරණැස ඉසිපතනයට ඊළඟට උපවර්තන ශාලවන උද්‍යානට කුසිනාර ගරහන්න ගත්තා. භාග්‍යවතුන් වහන්සේගේ ඒ කියන්නේ
බෝසත් මවක්කෙන්ට අසංකීය කල්පලක්ෂයක් පෙරුම්දම් පිරු මහාමායා දේවීන් වහන්සේට ගරහන්න ගත්ත ලිංග විපර්යාස වුණා කියලා. අනෝදන් වුණානේ වලමොට්ටල රංචුවම. ඒකත් වෙන්න ඇති කිය. ඒවා බලන්ටත් ගියා. බලන්ටත් ගියා. නසාගත්ත උරුමේ. උරුමේ නසාගත්තා. ඒක කියන්නේ පින්වතුනි උරුමේ නැසෙනවා කියලා. උරුමේ රකින්නවා කියන්නේ ඒක නෙමෙයි. අපිටත් ඇහුණා. අපිට ඇහුණාම අපි කල්පනා කළා මේක නම් විශාල වැරදීමක් වෙලා අපි උරුමේ නසාගත්තේ නේ. මේක නම් විශාල වැරදීමක් වෙලා මේ ඇත්තන්ට අනීපව්. මේ ඇත්තන් මොකක් හරි නොමගක ගිහිල්ලා කවුරු හරි එක්ක මිනිස්සෙක් එක්ක අමනුස්සෙක් දෙකොට්ටාසයකින් එක්කෙනෙක් නොමග යවලා මේ විශාල මේ විපරීත භාවයක් ඇති වෙලා විකෘතියක් ඇති වෙලා අනේපව් කියලා හිතුණා. කොටසක් ඒක වැළඳගත්ත හැබෑව කියලා. නැතුව ගියා. මේ කියපුව නැතුව ගියා මොනවද? දේවපද 4 නැතුව ගියා. පුඤ්ඤාභිසන්ද පුණ්‍ය ගංගාව නැතුව ගියා. වියලුණා. කුසලාභිසන්ද කුසල ගංගාව නැතුව ගියා. සුඛසාහාර සැපේ ලබා දෙන දේ නැතුව ගියා. ලොකු පිරිසක් වෙනසුණා. ඉතින් මේකෙන් කල්පනා කළේ වෙනසුනේ මේ විදිහට. වෙනසිච්ච එක උපමාවක් කියන්න. සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම්පිරු අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ පෙරම්පිරු අන්තිම ආත්මය මොකද්ද? වෙස්සන්තර ආත්මය. වෙස්සන්තර රජුරුවන්ගේ මව්බිසෝගේ නම මොකද්ද? වෙස්සන්තර අපි පුංචි කාලේ මට මතක මට ඇති අවුරුදු 5ක් 6ක් අපේ අම්මයි තාත්තයි මල ගෙදරක ගියා. හැබැයි රාත්‍රී අපි එක්කන් ගියේ නේ. මට ඇති අවුරුදු 4ක් 5ක්. මල ගෙදරක ගියේ දැන් ගෙදර කතා වෙන්නේ ඇහුණා විශ්වාන්තර ජාතකය අහන්න යනවා කියලා. ඒ කියන්නේ රෑ එළි වෙනකන් විශ්වාන්තර ජාතකය කියනවා. මං අහලා නැහැ මට කුඩාවදී මට මතකේ තියෙනවා. අපි අම්මලා එහෙම ගියේ මල ගෙදරක ගියා. එහෙනම් ඉස්සරේ ගෙවල් වලත් මේ විශ්වාන්තර ජාතකේ කිව්වා. දැන් ඇහුවම අම්මා කවුද කියලා වාට පිට බලනවා. විශ්වාන්තර රජුගේ අම්මා කවුද කිව්වා. දැක්කනේ? පුසති දේවී. පුසති දේවී වාසය කළේ දෙව්ලොව. සක්දෙවිඳු ළඟ. චුත වෙන්න ආසන්න වුණාම සක්දෙවිඳුගෙන් වර 10ක් ලැබුණා. ඒක එක වරයක් තමයි දානයට ආසා කරන පින්වන්ත දරු සිඟිත්තෙක් ලැබීම. ඉස්සෙල්ලා පුසති දේවිය උපන්න. ඊට පස්සේ බෝධිසත්වයේ හිටියේ තව්තිසාවේ. සක්දෙවිඳු බෝධිසත්වයන්ට කිව්වා දැන් දිව්‍ය කුමාරය ඔබ චුත වෙන්න ළඟයි. මව් බිසව මෑණියෝ ඉන්නවා ගිහින් පිළිසිඳ ගන්න කිව්වා. ඒකම 60000ක් දෙවිවරුන්ගේ ආයුෂ අවසන් වෙලා ඒ 60000ත් මනුස්ස ලෝකෙට ආවා. ඔන්න දැන් මව් කුසේ පිළිසිඳ ගත්තා. පිළිසිඳ ගත්තාම දොළදුකක් හටගත්තා. දොළදුක තමයි දොරටු 4 දන්සල් 4යි නගරි මැද්දේ දන්සලයි මාලිගාවේ දොරටු ඉස්සරහා දන්සලයි දන්සල 6ක් හදන්න ඕනේ. ඕන දොළදුක ඇඹුල් කන්ට නෙමෙයි. දන්සල් 6ක් හදන්න ඕනේ. ඊට පස්සේ දවසකට කහවණු ලක්ෂයක් වේදම් කොට එක දන්සලකට දන්සල් 6ේම දන් දෙන්න ඕනේ. එතකොට දවසට ලක්ෂ කීයක්ද? 6 ලක්ෂයක් වේදම් කොට දන් දෙන්න ඕනේ. කියලා මට මෙහෙම දොළදුකක් ඇති වුණා කියලා කිව්වා. රජුරුව ගෙන්නුවා බ්‍රාහ්මණයන් ගෙන්නලා ඇහුවා අපේ දෙවියන් වහන්සේට දොළදුකක් හට අරගෙන මොකද්ද මේ ලකුණ කියලා ඇහුවා. එතකොට බ්‍රාහ්මණය කිව්වා දේවයන් වහන්සේ මේ සිඟිත්තානං දන් දෙන කෙනෙක් මොනවා දුන්නත් මෙහා සෑයීමකටපත් වෙන්නේ නැහැ කිව්වා. දෙනවාම තමයි කිව්වා. පුසති දේවියට ඔන්න වෙස්සන්තර කුමාරයා උපන්නා. වෙස්ස කියන්නේ වෙළඳ කියන එක. වෙළඳ කුලේ. වෙස්ස. වෙළඳ කුලේ වෙළෙන්දන්ගේ වීදියේ මැද්දේ උපන්න නිසා රජුරවන්ට වෙස්සන්තර කියලා නම ලැබුණේ. උපදිනකොටම පිරිසිදුව උපන්න පුත් කුමරා ඉපදිච්ච ගමන් ඇරියා. ඇරලා කතා කළා. ඔන්න ඒ ආත්මෙත් කතා කළා ඉපදිච්ච ගමන්. ඉපදිච්ච ගමන් කතා කළා මොකද්ද කිව්වේ? අම්මා දන් දෙන්න මොකවත් නැද්ද කියලා ඇහුවා. අහනකොට කහවණු පොදියක් අරන් මයි පුතේ එහෙනම් මේක දෙන්න කිව්වා. කියනකට මේක වින්නපු අම්මට දුන්නා. එහෙමයි දන් දීම පටන් ගත්තේ. දැන් රජුරෝ දැන් වෙස්සන්තර රජු රජ වුණා. රජ වෙලා දැන් ඔන්න මේ සුදු යා රජුරු උපන්න දවසේම ආකාශයෙන් යන කණේරුකා වර්ගයේ හස්ති රාජයෙක් සුදු ඇට්පැටි වෙක්ව රාජමාලිගාවේ
මංගල හස්තිය ඉන්න තැන දාලා ගියා. එතකොට මේ ඇත්පැටියා රජුරන් මේ පුත්‍ර කුමාරගේ පිට නිසා ඔන්න ආදරෙන් සැලකුවා. දැන් ඇතා සුදු පාට ඇතා සරසගෙන දැන් ඇතාගේ පිට උඩ විසන්ත රජුරු යනවා මේ දානශාලා පරික්ෂා කරන්න ওই දවසක. කලිඟු රටේ පෑවිල්ල හොඳටම ඇවිල්ලා මිනිසුන්ට කන්ට බොන්නත් නැහැ. ඉතින් අන්තිමට කතා වුණා මේ විසන්ත රජුරු ගායි වුණ සුදු ඇත් රජා අරන් ආවොත් නම් හොඳයි. රජුරු දන් දෙන කෙනෙක් දේවි කියලා. ඔව් ඇතාව. ගිහින් මේ උස කණ්ඩියක් ළඟ හිටගෙන අත් දෙක දික් කරන් රජුරන් සෙත් පෙතුව බ්‍රාහ්මණවරු. ඇහුවේ ඇයි බමුණනේ කියලා. අනේ රජතුමනි මේ හස්ති රාජා දෙන්න කිව්වා. රජුරන්ට හිතක් පහළුණා අනේ මම බලාපොරොත්තු වෙන්නේ මගේ ඇසක් ඉල්ලයි හදවත ඉල්ලයි ඇඟිලි මස් ඉල්ලයි කියලා ඒක දෙන්න ආසාවෙන්. නමුත් මේ බාහිර දෙයක් ඉල්ලන්නේ කමන්නේ මම මේක දෙනවා කියලා මේ එවලෙම ඇතා පිටින් බිමට බැස්සා. බැලලා තුන් වතා පැදකුණු කළා සරසපු නැති තැනක් ඇද්ද කියලා බලන්න. සියලු ආභරණ ඊළඟට ඇත් විද්දු ඇතුන්ට උපස්ථාන කරන පවුල් 500ක් සියල්ලත් එක්ක ඇතා දන් දුන්නා තමයි. ඇතා දන් දුන්නා විතරයි මාරපාක්ෂික දෙවිවරු ජයතුරා නගරයේ සියලු දෙනාට වැහුණා. මෙන්න රජුරවන්ට බනින්න පටන් ගත්තා. මේ බලන්න මේ ආදානයට විරුද්ධව ආපු විදිය. රජුරවන්ට බයින්න පටන් ගත්තා. මේ ඉවරයි වෙනසෙනවා කියලා. දැන් ඔය බයින්නේ අපිට බෙහෙර විහාර හැදුවාම මහා පින්කම් කරන් බයින්නේ ඉවරයි. ඇයි මේ ගෙවල් දොරවල් හදන්නේ නැත්තේ? ඇයි මේ චෛත්‍ය වලට මල් පුදන්නේ කීක ඔය බයින්නේ? ඒකම වුණා. ආවේශ වෙලා. අන්න බලන්නේ මිනිස්සුන්ගේ ඒ කාලේ මං හිතන්නේ මැරෙන මිනිස්සු නිරේ යන්න ඇති. මැරෙන අය නිරේ යන්න ඇති. ඇයි මේ බෝධිසත්වයන්ගේ දාණයට ගරහන්න පටන් ගත්ත මුළු ජයතුරා නගරෙම. ඊට පස්සේ තමයි වනයේට යන්න ඕනේ. හරි පුදුම සාගතයි විශ්වන්ත ජාතකය. ඒකෙන් බලද්දි මම මේ කියන්නේ පින්වත්නි මේ මිනිස්සුන්ට මේ පින රැකගන්න නැතුව පින වෙනසෙන විදිය. දැන් දැක්කනේ කවුරුවත් හිතුවද දැන් හිතන්න බලන්න කවුරුවත් හිතුවද මේ රහතුන් කියලා කොටසක් පහළ වෙලා මෙහෙම අධර්මයක් කියයි කියලා. කවුරුවත් හිතුවද අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයට විකෘති අර්ථයයි කියලා? කවුරුවත් හිතුවද පටිච්චසමුපාදයේ විකෘති අර්ථයයි කියලා? කවුරුවත් හිතුවද යක්කු වෙහිච්චයි රහත් කියාගෙන යයි කියලා? මේ වුණේ ඒකයි මේ කියන්නේ. ඒ නිසා උරුමේ රැකගන්නට උරුමේ මොකද්ද? දුර්ලභ මනුෂ්‍ය ආත්මයක් ලැබුණ මේ උරුමේ රැක ගැනීම මොකද්ද? භාග්‍යතුන් වහන්සේ කෙරෙහි යම් ප්‍රසාදයක් ඇති වුණාද මේ ප්‍රසාදේ වනසන්න දෙන්න එපා කිසි කෙනෙකුට. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි යම් පැහැදීමක් ඇති වුණාද මේ ත්‍රිලක්ෂණය ගැන පරිසම්පාදය ගැන ආර්ය සත්‍ය ගැන මේක කිසි කෙනෙකුට විකෘති අර්ථ වලින් වනසලා ඒ කෙරෙහි ඒ අර්ථයට ඒ පැත්තට යන්න දෙන්න එපා තමන්ව. ඊළඟට භාග්‍යතුන් වහන්සේගේ හැබෑම ශ්‍රාවක සංඝයා ඇද්ද? ඒ ශ්‍රාවක සංඝයා කෙරෙහි පැහැදීම නසන්න දෙන්න එපා. භාග්‍යතුන් වහන්සේගේ ස්තූප කෙරෙහි තියෙන ගෞරවය නසන්න දෙන්න එපා. භාග්‍යතුන් වහන්සේගේ බෝධින් වහන්සේලා ස්තූප වේර විහාර භාග්‍යතුන් වහන්සේගේ උතුම් බුද්ධ ශාසනය කෙරෙහි පැහැදීම නසන්න දෙන්න එපා. භාග්‍යතුන් වහන්සේගේ ජාත භූමිය ගැන හිතේ ඇති ප්‍රසාදේ වනසන්න දෙන්න එපා කිසි කෙනෙකුට. උරුමේ රැක ගන්නට. ආන්ගේ උරුමේ ආරක්ෂා කරගෙන භාග්‍යතුන් වහන්සේ වදාළ විදියටම ඔය ඇත්තන්ටත් කර්මානුරූපව දෙවියන් අතර උපන්නොත් කාටවත් ගෙනියන්න බෑ. ඒ යන්නේ සෝතාපට්ටි අංග තිබ්බොත්. ඒ නිසා ඒ සෝතාපට්ටි අංග වල මනාවකට පිහිටන්ට වාසනාව ලැබේවා. අමාදම්විල අතිපූජනීය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ධර්ම දේශනාව